Sadhu, sadhu, sadhu. Itipiso bhagava arahang samma sambuddho vichacharana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati Swakato bhagavata dhammo sanditthiko akaliko ehipassiko opanayiko pacchattam veditarvo vinyōhiti Supatipanno bhagavato sāvaka sangho Ujupatipanno bhagavato sāvaka sangho Nyāyapatipanno bhagavato sāvaka sangho Sāmīci patipanno bhagavato sāvaka sangho Yadidam chattari purisa yugani Atta purisa puggara Esa bhagavato sāvaka sangho Ahuneyo, pahuneyo, dakhineyo, anjalikareneyo, anuttaram punyakettam lokasate. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Manta chakravalesu atra gachantu devata Saddhamam virajasa sunanto sabhamukadam dhammasavanakalo ayam badanta dhammasavanakalo ayam badanta Dhammasavanakalo ayam badanta sadhu 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 තෙරුවන් සරණයි අපේ කරන්දෙනියේ සෝබිත ස්වාමින් වහන්සේගෙන් අවසරයි ඒ වගේම අපේ උපදේශක පුල් ප්‍රනාන්දු මහත්මයාගෙනුත් අවසරයි වහන්සේටත් ඔබතුමාටත් මේ සභාව මේ ධම් සභාව ආරම්භ කිරීමට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජාමිනී අම්මා ඇතුළු සියලු දෙනාට. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ කරු ස්වාමීන් වහන්සේ මේ අද මම හිතුවා අපේ ධම් සාකච්ඡාව විශේෂයෙන්ම මේ අපිට අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න පිරිස වෙනුවෙන් ඇත්ත කියනවා නම් මේ දහමේ තියෙන ගැඹුරත්වය චාමිනී අම්මා මේ සද්ධර්මයේ තියෙන ගැඹුර කොපමණද කියනවා නම් ඒක හොඳටම ඔප්පු වෙන කාරණාවක් තමයි අපේ තථාගතයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ උතුම් සම්බෝධියට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ විචර අමාරුවෙන් අවබෝධ කරගත්තා වූ උතුම් සී සද්ධර්මය දේශනා සමාජගත කිරීමට දේශනා කිරීමට යම් උකටලී භාවයකට පත් වෙනවා කියලා ඔය සූත්‍ර දේශනාවකින් පැහැදිලිවම සඳහන් වෙනවා. ඊට පස්සේ සාම්පති බ්‍රහ්මයාද කොයිද එවිල්ලා කරපු ආරාධනයක් මත උන්වහන්සේ තීන්දුව කරනවා නෑ මම මේ ධර්ම දේශනා කරේ. ඒකට හේතුව උන්වහන්සේගේ බෝධිසත්ව අවදියේ පටන් උන්වහන්සේගේ එකම අදිෂ්ඨානය උනේ මේ ලෝක සත්වයා ජරා මරණ දුකෙන් මුදවා ගැනීමේ ක්‍රියාදාමය කෙසේද මා සොයාගන්නේ කියලා. ඒ කිං සත්‍ය ගවේෂී මේ සත්‍ය ගවේෂණය කරපු උන්වහන්සේ ඒ ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය ලැබුවට පස්සේ උන්වහන්සේ තීන්දුව කරනවා මේක මම මේක කියලා නිකන් වෙහෙසටපත් වෙනවා පමණයි නේද කියලා. ඒකෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් එකම එක කාර්යයක් තමයි මේ ධර්මයේ ඇති ගැඹුරත්වය. ගැඹුර මේක එහෙම අපි හිතන තරම් පහසුවෙන් තව කෙනෙකුට ග්‍රහණය කරගන්න බැරි බව. එසේ ගැඹුරෙන්ම ඊතා සියුම් ධර්ම කරුණක් ඒක ප්‍රඥාවන්තයන්ටම පමණක් සුවිශේෂ වූ මේ ධර්මය ඒත්ක තමයි පරමාර්ථ ධර්මය. හැබැයි
ඒ පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්න අපහසු බව උන්වහන්සේ දැනගත්තු නිසායි උන්වහන්සේ තීන්දුව කරන්නේ මම මේක කියනවට වැඩිය හොඳයි මම නිකන් වෙහෙසටපත් වෙනවා පමණයි කියලා. නමුත් කෙසේ හෝ උන්වහන්සේ තීන්දුව කරනවා මේ ගැඹුරු ධර්ම මම පහදලා දෙනවා කියලා. ඒක නිසා මෙතන ඉන්න සීලු දෙනත් මා ඇතුළු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ගැඹුරු ධර්ම ගවේෂණය කිරීමට පිළිපන් අය. එහෙනම් මේ ගැඹුරු ධර්ම ගවේෂණයට අන්තරම පැහැදිලි කර ගන්නවා අපි මෙතන ඉන්න සියලුම දෙනා කවුරු හරි හිතනවා නම් නිකන් සරලව මේක අවබෝධ කරගන්න පුළුවන් මට ඔය මලක් පහනක් පූජා කරලා එහෙම නැත්නම් ගාතාවක් සජ්ජායනා කරලා පිරිත් පොතක් කියවලා එහෙම නැත්නම් පොයේ දවසට මේ පන්සලකට ගිහිල්ලා මේ අට සීලයක් දස සීලයක් අරගෙන මට පුළුවන් කියලා මේ ධහම මේ කියන්නා වූ ගැඹුරු ධහම අවබෝධ කරගන්න එහෙනම් අපිට වැරදුණු තැනක් එහෙනම් බුදුහාමුදුරුවෝ අර වගේ තීන්දුවක් ගන්න නැහැ එහෙම අවබෝධ කරගන්න පුළුවන් ධමයක්. නමුත් මේකේ ගැඹුරට බහින ක්‍රමවේදයක් පෙළක් වැඩපිළිවෙලක් උන්වහන්සේ දේශනා කරා පෞකාලීනව ඒ කියන්නේ මේ අපි වගේ ගිහි ඕදාච කාමභෝගී ජීවිත ගත කරන්නා වූ මේ පුද්ගලයන්ට මේ ධම පහදා දීමේ ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් උන්වහන්සේ තීන්දුව කරලා උන්වහන්සේ විශේෂයෙන්ම ඒ වග්ගපජ්ජ සූත්‍ර එතකොට අපිට ඇහෙන විවිධ සූත්‍ර මේ කාමභෝගී ජීවිත ගත කරන ඇත්තන්ට ඒ කාමභෝගී ජීවිතයේ ඉන්න ගමම්ම ක්‍රමානුකූලව මේ ගැඹුරු ධම දැකීම සඳහා විවිධ ක්‍රමෝපායන් විවිධ උපක්‍රම භාවිතා කරමින් උන්වහන්සේ මේ ධමයට අපිව කැඳවාගෙන ගියා. එතකොට එදා ඉන්දියානු සමාජය අද අපි ඉන්න සමාජයටත් වැඩිය විකෘති විවිධ මිත්‍යා දෘෂ්ටි වලින් ග්‍රහණය වෙච්ච සමාජයක්. හැබැයි මේ මධ්‍යම දේශයේ මිනිස්සු ඒක ධර්මතාවයක් මතම ගවේෂකයෝ ධර්ම ගවේෂකයෝ ඒ ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි බුදුවරයා ඒ ජම්බුද්දීපේ පහළ වෙනකොටත් ඒකේ හිටියා මේ ගවේෂක විවිධ ගවේෂකයෝ. ඒ ගවේෂකයන් හැටියට අපිට ගත්තොත් උපුල් මහත්තයා අපිට ඇහෙන්නේ අපිට ඇහෙන්නේ දැන්. උපුල් මහත්තයා අපිට ඇහෙන්නේ ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. දැන් හරි. එතකොට ඒ බුදුන් වහන්සේ ඒ ජම්බුද්දීපේ පහළ වෙනකොටත් ශාමිනී අම්මා එදා ඒ ජම්බුද්දීපේ හිටියා මේ ගවේෂණය ආරම්භ කරපු ප්‍රඥාවන්ත පිරිසක්. ඒ පිරිස අතර ගත්තොත් ඔය ආලාර කාලාම උද්දකරාම පුත්ත එතකොට විවිධ තීර්ථකවරු විවිධ අන්‍ය තීර්ථකයන් ඊට වැඩිය ප්‍රබල ලෙස විශ්වත් එක්ක සම්බන්ධ වුණු ඒ කියන්නේ කෙනෙකුගේ අතීතයේ අනාගතයේ කියන්න පුළුවන් ඍෂිවරු විශේෂයෙන්ම ඍෂිවරු හිටියා. ඒ ඍෂිවරයෙක් තමයි බුදුහාමුදුරන්ගේ කකුල ශ්‍රී පාදයේ බලලා දවස් 7ක කුමාරයාට කිව්වේ අනිවාර්යයෙන්ම මෙයාගේ ගේ අතාරිනවා. මෙයා සක්විති රජ කියලා කෙනෙක් නෑ ලෝකේ. එක්ක මෙයා මේ ලෝකයට අග්‍ර වෙනවා කියලා. ඒතර එවැනි ප්‍රඥා ගෝචර අය එදා බුදුන් දවස හිටියා ඉන්දියාවේ. හැබැයි ඒ කිසි කෙනෙකුට සසරෙන් ගැලවෙන්න හම්බුනේ නැහැ. ඒක නිසා මේ උත්තමයා බුද්ධත්වයට පත් වෙලා මේ ගැඹුරු ධහම අර වගේ ඍෂිවරයෙකුටත් හොයාගන්න බැරි වුණු කිසිදු විශ්වයේ කිසිදු සත්වයකට හොයාගන්න බැරි වුණු සම්මා සම්බුදුවරයෙක් පමණක් හොයාගන්නාලද මේ ගැඹුරු ධහම සමාජගත කරන්න ක්‍රමවේදයක් විවිධ ක්‍රමවේදයන් උපයෝගී කරා. අද අපේ ස්වාමින් වහන්සේ මම හිතනවා මට වැඩිය දක්ෂයි මේක පහදලා දෙන්න ඕගොල්ලන්ට මේ විවිධ සූත්‍ර අනුසාරයෙන් මේ ගැඹුරු මේ ගෝර සසර මිදීමට මේ රෝගය තරණය කරන්න ක්‍රමවේදයක් උන්වහන්සේ අපිට පහදලා දුන්නා. ඒ ක්‍රමවේදේ මේ සූත්‍ර දේශනා තුළින් ඉතා ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒක නිසා
අර මාම මුලිනුත් මේ සාකච්ඡාවට ප්‍රථමයෙන් මේ අපි ක්‍රිෂාන්ත කියලා මේ අපිට අලුතෙන් සම්බන්ධ වෙච්ච මේ පුතේ මේ දරුවෙකුටත් අපි ඒක පහදලා දුන්න උත්සාහ කරා. මේ ගැඹුරට ක්‍රමානුකූලව බැසිය යුතු බවත් හැබැයි අපි සොයාගත යුත්තේ කෙසේ හෝ සොයාගත යුත්තේ පටිච්ච සමුප්පාද ධර්මණය තුළින් ලෝක සමුදේවන ආකාරයේ මිස වෙන ඒවා නොවන බවත් අපි අදිෂ්ඨාන කරගෙන තමයි අපි මේ ගමන යන්න ඕන. ඒක නිසා ඒ පටිච්චසමුප්පාද න්‍යායෙන් බැහැරව යමෙක් මේ නිවන් මඟ හොයනවා නම් ඔහු වක්‍රාකාර සීලබත පරාමාසයකට කොටු වෙනවා. කිසිදු විටක යෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති කියන මේ ධර්ම න්‍යාය අවබෝධ නොකොට කෙනෙකුට මේ කියන්නා වූ නිවන් පූර්ණයක් නම් කරන්න හම්බ වෙන්නේ නෑ. ඕ සංසාරේ ඇවිදිනවා. ඒක නිසා මේ සංසාරයෙන් ගොඩ යෑමට සංසාරයෙන් මිදීමට අපිට අද අපි වාසනා කරලා තියෙනවා පෙර කරපු පින් බලයකින් මෙතන ඉන්න සියලු දෙනා මේ බුද්ධ උපාදිත කාලයක් තුල මේ මනුෂ්‍යාත්මයක් ලැබීමටත් ඒ ලැබූ මනුෂ්‍යාත්මය තුල සීසත් ධර්මය සොයාගෙන කල්යාණ මිත්‍රයෙකු හරහා මේ දහම් පණිවිඩය අරගෙන මෙන්න මේ අඩුම වශයෙන් ඇස් දෙක පියවීමට ප්‍රථම සෝතේට ආපන්න වූ පිරිසක් බවටවත් පරිවර්තනය වීම තමයි අපේ එකම අදිෂ්ඨානය උත්සාහය විය යුත්තේ. ඒක නිසා මම මේ අපේ සෝපිත ස්වාමින් වහන්සේට ගෙන් ඉල්ලා හිටිනවා ස්වාමින් වහන්සේ මම විශ්වාස කරනවා ඔබ වහන්සේ මට වඩා මේක මේ සියුම් කරුණ මේ කොහොමද මේ මගට අවතීර්ණ වන්නේ කියන එක පිළිබඳ චාමිනී අම්මා මේ මම මට වැඩි හොඳින් මේ ස්වාමින් වහන්සේ විග්‍රහ කරයි. මොකද ඒකට හේතුව අපි ගිහියෝ හැටියට අපිට ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් හම්බුනේ නෑ මේක පිළිබඳ. උදාහරණයකට අපි වෘත්තීමේ අපිට අඩිතාලමක් ලැබුණේ නෑ. අපි මේ සූත්‍ර යම් ස්වාමින් වහන්සේලාගෙන් කොටස් අරගෙන පෙළ ගස්සගෙන තමයි මේ ධම්මග අද කතා කරන්නේ. එතකොට ඊට වඩා මේ පිරිවෙන් අධ්‍යාපනය තුලින්ම මේ මාර්ගය ඒ කියන්නේ මෙන්න මේ මගට මාර්ගයට අවතීර්ණ වීමේ මූලික වැඩපිළිවෙල පිළිබඳ මං සෝපිත ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා මේ අපිට අලුතෙන් සම්බන්ධ වුණු පිරිසට විශේෂයෙන්ම පහදලා දුන්නොත් හොඳයි කියලා. ඒ වගේම අපි මම බලාපොරොත්තු වෙන අද සාකච්ඡාව අවසන් කිරීම අර අපේ එක සූත්‍රයක් තියෙනවා බද්ධික රත්ත සූත්‍රය ඇසුරු කොටගෙන මම යම් කරුණු ටිකක් අවසාන භාගයේදී එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ අලුත් පිරිස නිසා මේ සෝපිත ස්වාමීන් වහන්සේගෙන් මම ඉල්ලා හිටිනවා මේ අයට මේ ධම්මගට ප්‍රවිෂ්ඨ වීමට දැන් උදාහරණයකට ප්‍රැක්ටිකල් කරන ප්‍රතිපදාව වඩන්න ඉස්සෙල්ලා තියරි එකක් තියෙනවා. ඒ තියරි එක ડોකියුමන්ට් තියරි එකක් නෙමෙයි අවබෝධයට පැමිණීමේ තියරි එකක්. ඒ තියරි එක ඒ අවබෝධයට පැමිණීමට ප්‍රථම තියෙනවා අවබෝධයට පැමිණීමේ මඟ. ඒ මඟ පිළිබඳ යමක් මේ අයට පහදලා දෙන්න කියලා මේ මං සෝපිත ස්වාමීන් වහන්සේගෙන් පොඩ්ඩක් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. එහෙම හොඳයි කියලා මට හිතෙනවා චාමිනී අම්මා. මොකද මෙතන අපිට අලුත් පිරිසක් ඉන්න නිසා. එහෙමයි අවසරයි. ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සාදු තෙරුවන් සරණයි. අද අලුත් කට්ටියක් කිව්වේ පරණ කට්ටිය නේද අද? පරණ කට්ටිය ස්වාමීන් වහන්සේ පරණ පිරිසක් ඉන්නවා අලුත් පිරිසක් වැඩියෙන් පුර ඉන්නවා ස්වාමීන් වහන්සේ. මෙහෙමයි. දැන් මමත් මම හිතන්නේ බණ කියන්න පටන් අරන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ ඉතින් මම කීක මට්ටමේ කට්ටිය ඇසුරු කරලා තියෙනවා මේ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුරින් ඒ කියන්නේ ධම්ම වඩාගෙන යනකොට ධර්ම සාකච්ඡා කරනකොට ඉතින් ඒකදී මට ලැබිච්ච අත්දැකීම තමයි ගොඩක් කට්ටියට මේ ඒ කියන්නේ Tamanට කොතනින්ද මේ ධර්ම වැටෙන්නේ කියන එක පිළිබඳව ගවේෂණයක් නැති එක. ඒ කියන්නේ දැන් අපි
මේ ධහම තුල තියෙනවනේ දැන් 84000 ධර්මස්කන්ධය තුල තියෙනවා පරයයන් ගොඩක්. ධර්ම අවබෝධ කරගන්න පුළුවන් න්‍යායන් ගොඩක් තියෙනවා. හැබැයි හැම එකක් ඇතුළෙම තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තරයක්, පටිච්චසමුප්පාද හේතුඵල ධර්ම ගැන විස්තරයක්. හැබැයි ඒක විස්තර කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි කොහෙන් ගියත් අවබෝධ කරගන්න තියෙන්නේ ලෝකයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම සුභ ස්වභාවය. වෙන දෙයක් නෙවෙයි. ඉතින් මෙතන ඉන්න හැමෝම මම හිතන්නේ අවංකවම කියන්නේ අවංකවම තමයි මේ සසරේ නිදහස් වෙන්න ඕන කියලා අල්ප මාත්‍ර වූ අදහසක් තියෙන කට්ටිය වෙන්න ඇති මේක වෙලා ඉන්නේ නේද? නැත්තම් ඉතින් මේ වෙන වැඩ කරන්න තියෙන වෙලාවනේ මේ ධර්ම ශ්‍රවණයට වෙන් කරගෙන තියෙන්නේ නේද? ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. හැබැයි ඉතින් බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙක අපි කරන්න ඕන දිව්‍ය ලෝක වලට යන්න ක්‍රමවේදයක් හදාගන්න එකවත් එහෙම නැත්නම් මේ ලෞකික ජීවිතයේ සැපය පිණිස බුද්ධ ශාසනය පිළිසරණක් වෙන එකවත් නෙවෙයි. දැන් මේ බුද්ධ ශාසනය තුනට හරියට අර කොස් කෙඩියක් වෙයි කියලා කියනවා. මේකේ දැන් කොස් කෙඩියක් අතර කොස් කට්ටක් තියෙනවා. දැන් කොස් කෙඩියේ අභ්‍යන්තර ආරක්ෂාවට කොස් කට්ටින තොඩක් තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන තව කොටසක් තියෙනවා. ඊට පස්සේ මදුරු තියෙනවා. ඉරි තියෙනවා. ඇටේ තියෙනවා. මේ ඔක්කොගේම සංකලනයක් තමයි කොස් කෙඩිය කියන්නේ. හැබැයි කොස් කට්ට කියන්නේ කොස් ඇටේනේ. ඒ වගේ දැන් මේ ශාසන ප්‍රතිපදාව තුළ අපිට දැන් පන්සල් වල යම්කිසි ආකාරයක ආමිෂ ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් මේ දේවල් මේ ශාසනය පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි මේ දේවල් බුද්ධ ශාසනයේ පරම නිෂ්ඨාව නෙවෙයි. ඊට පස්සේ අපි පොය දාට සිල් සමාදන් වෙනවා, දානමාන පූජා කරනවා. අනිවාර්යෙන්ම දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපිට පින් ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ සමහරලාට අපිට හිතෙන්න පුළුවන් නේ නේද නැති. අපි දැන් මනුස්ස භවයක් ලැබෙන්නේ අපි පින් කරලා ඇවිල්ලා තියෙන්නේ අපිට මේ පින ඕනෙම නැහැ කියලා. අපි එතෙන්ට මේ යන්නේ නැතුව දැන් බුදුරණන් සුමනාවට දේශනා කරන සුමනා සූත්‍රයේදී සුමනාවනේ පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපේට නම. ඒ වගේම තමයි පින අනිවාර්යෙන් මේ නිවන් මාර්ගට ඕන. මොකද අපි කවුරුවත් මේ මෙතෙන්ට මේ උඩින් පාත් වුණා නෙවෙයි පින්වතුනි. අපි සංසාරේ කරපු පින් දහම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මිනිස් වේලා ඉපදිලා ඉන්නේ. මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභ. බුද්ධෝත්පාදයේ පරම දුර්ලභ. සද්ධර්ම ශ්‍රවණයේ පරම දුර්ලභ. ක්ෂණ සම්පත්තිය පරම දුර්ලභ. කොහොම දුර්ලභ කාරණා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ මේ මිනිස්සෙක් වශයෙන් ඉපදෙනවා කියන එක මේ හැමදාම අපි හිතාගෙන ඉන්න විදිහට පින්වතුනි සුන්දර විදිහට හැමදාම මේ මිනිස් වශයෙන් ඉපදින්න බෑ. සමහරවිට අර කන ගැස් බෑව වියසිතුෙන් අහක බලනවා වගේ. බොහොම දුර්ලභව තමයි මිනිස් ලෝකෙට එන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුගති සත්‍යයන්ට මේ මිනිස්සුන්ට මේ සතර පාය කියලා කියන්නේ මහ ගෙදර වගේ කියලා. දැන් අපි වැඩිපුරම ඉන්නේ කොහෙද කියනවද? කෙනෙක් වැඩිපුරම ඉන්නේ සතර පායනේ. මහ ගෙදරනේ. ඒ කියන්නේ මහ ගෙදර වගේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අපි සත්‍යය. අපි වැඩිපුරම ඉඳලා තියෙන්නේ සතර පාය. ඇයි සතර පායට යන්නේ නැහැ නිකන්. එතනක් තියෙනවා හේතුඵල න්‍යාය. ඒකට හේතුව තමයි මේ සංසාරේ තියෙන යථාර්ථය නොදන්නාකම නිසා. පංචකාම ආස්වාදයේ තියෙන ආදීනව දන්නේ නැතිකම. මේ ලෝකයේ සැපයි කියලා පේන දෙයක් තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කිව්වොත් මහණෙනි මේ ලෝකයේ ආස්වාදයක් කියලා දෙයක්. ආස්වාදයක් කියලා කියන්නේ සරලවම කියනවා නම් මේ හැකේ දිව්‍ය ශරීරයේ මනස කියන්නේ ආයතන හය මුල් කරලා අපි යම්කිසි වින්දනයක් සතුටක් ආස්වාදයක් සැපයක් ලබනවා. తాවකාලිකව හරි අපි හිම එකක් ලබනවා. ඒ ලබන නිසා නේද මේ අපි සංසාර ගමනේ ඇලි ඇලි බැඳී යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ ආස්වාදයක් නැති වුණා නම් මේ සත්‍ය මේ ලෝකේ මේ සැරිසරන්නේ නැහැ. මේ ඇලි ඇලි බැඳි බැඳි ආසාවෙන් යන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ ආදීනවයක් තියෙනවා. මහණෙනි ලෝකේ ආදීනවයක් නැති වුණා නම් මේ සත්‍ය මේ ලෝකයේ පිළිබඳව කලකිරෙන්නේ. අවබෝධයෙන් යුතුව මේ ලෝකයේ පිළිබඳව තියෙන ආසාව කැමැත්ත දුරු කරන්නේ නැහැ. කලකිරෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි මහන්නේ මේ ලෝකේ නිස්සරණයක් තියෙනවා. මිදීමක් තියෙනවා. නිදහස් වීමක් තියෙනවා. සදාකාලිකම දුකේ ඉන්න ඕන කියලා එකක් නැහැ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ආස්වාද වශයෙන් සැප වශයෙන් හටගන්න දේකුත් තියෙනවා. ඒ වගේම ඒතනම තියෙනවා ආදීනවයක්. දුක් ගොඩකුත් තියෙනවා. ඒ නිසා මේක එපා වෙන මිනිස්සුන්ට. ඒ
කියන්නේ සත්‍යයට මේකේ මේ දුක් පැත්තකුත් තියෙනවා. නිසා කලකිරෙන පැත්තකුත් තියෙනවා. ඒ නිසා මේකේ තියෙන කැමැත්ත, චන්ද රාගය දුරු කරලා පහ කරලා තණ්හාව දුරු කරලා මේකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවකුත් තියෙනවා. ඉතින් මේ සංසාර ගමනේ පින්වතුනි දැන් මුල් හරි විස්තර කරන්න ඕනේ නැහැ නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. දැන් අනවතාක සංයුත්තේ බුදුරජාණන් වහන්සේ වගේ මේ සසර ගැන දේශනා කරපු ඒවා. ඒ කියන්නේ අපි පින්වතුනි මේ සංසාර ගමනේ මිනිස්සු වෙලා ඉපදිලා අපේ මස් කොට කොට ගැහුවොත් මේ මහ පොළේ පස් වලට වඩා වැඩි කියලා. අපේ අම්මා මැරිලා තාත්තා මැරිලා. අපි අඬපු කඳුළු ගත්තට පස්සේ සප්ත මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. මේවා පින්වතුනි අපිට සරල වගේ තේරුණාට මේවල තියෙන ලොකු ධම්ම අවබෝධයට අවශ්‍ය පරිසරයක්. ඒ කියන්නේ මේ ටික අවබෝධ කරගත්තොත් ඔය කියන දේ අවබෝධ කරගත්තොත් තේරුම් ගත්තොත් අවංකවම අපි මේකේ නිදහස් වෙන්න ඕනේ කියලා අපිට අදහසක් ඇති වෙනවා. ඇත්තටම අපි මොකද්ද මේ සසර ඉපදිපින්දි මෙරි මෙරි යන ගමනේ තීරුව මොකක්ද? මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන ඉපදෙනවා උදේ ඉඳන් හවස වෙනකන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ආයතන හයක් පිනවන්න සතුරු කරන්ට ආශ්වාදයෙන් තෘප්තිමත් කරන්න උත්සාහ කරනවා. හැබැයි කවදාවත් පින වෙලා තෘප්තිමත් වෙලා සතුරු වෙලා ඉවරෙච්ච කෙනෙක් නැහැ. බුදුරජාණන් දේශනා කරන මේ ලෝක සත්‍යයට දැන් කහවණු වැස්සක්. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච වටිනාම දේ කහවණුනේ. අපි හිතමු මේ කාලේ නම් ඩොලර් හරි රුපියල් හරි මොනවා හරි වටින දේවල් වැස්සක් වහිනවා කියලා. කාටවත් හිතේ දැන් ඇති කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ඒක තමයි පින්වතුනි තණ්හාවේ හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තණ්හාව විසත්තිකාවක් විදියට ලාටුවක්. ඒ කියන්නේ අපි මේ දුකට අලවන දෙයක් තමයි තණ්හාව කියන්නේ. ඒ වගේම තව වෙලාවක දේශනා කරනවා භව නෙත්ති කියලා. භව නෙත්ති කියලා කියන්නේ පින්වතුනි අපි මේ දුක පැත්තට නම්මගෙන නැමිලා ඉන්නේ. අපි මේ දුක පැත්තට මේ තල්ලු කරන්නේ තණ්හාවයි. ඒකයි නෙත්තිය කියලා කියන්නේ. අපි දුක පැත්තට නම්මිශීලී කරලා ඒ දුකටම නැවත නැවත පොළඹවන්නේ තණ්හාවයි. ඒ වගේ මේ ජීවිතය තුළ පමණක් මේ සංසාර ගමන තුළ අපි පින්වතුනි සක්විති රජ වෙලා ඇති. සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඇති. මහේශාක්‍ය දෙවරු වෙලා. ඒ වගේම බ්‍රහ්මියෝ වෙලා මේ ලෝකයේ ඔය සැපයි කියලා හිතාගෙන ඉන්න සීල අත්බැව අපි ලබලා නැද්ද? අපි ඔය ඔක්කොම ලබලා. කිසේ කෙස් ගන්නට ලබලා. හැබැයි වැඩක් වුණාද? එහෙකකින්වත් වැඩක් වුණේ නැහැ පිටු. තාමත් අපි තණ්හාවෙන් යුතුව ආස්වාදයක් සැපයක් හොයනවා. පවත්තන්න සැපයක් හොයනවා. හැබැයි හොයන එක නම් අතර වෙලා නැහැ. දැන් පොඩ්ඩක් හිතන්නකෝ. දැන් මේ අපි ලස්සන රූප දැකලා නැද්ද ලෝකේ? අපි මිහිරි ශබ්ද අහලම නැද්ද ලෝකේ? හොඳ හොඳ සුවඳ විඳලා නැද්ද? මෙච්චර කාලේ මේ ජීවිතේ හිතන්නකෝ. රසවත් ආහාර අරගෙන නැද්ද? කායට ස්පර්ශ විඳලා නැද්ද? පහස විඳලා නැද්ද? ඕන තරම් ඇති. හැබැයි දැන් ඒවා තියෙනව දෙකක්වත්. හැබැයි තාම අපි හොයන එක නතර කරලා තියෙනවා. තාම හොයන එක නතර කරලා නැහැ. තාමත් කරන්නේ උදේ ඉඳන් හවස වෙනකන් ওই වැඩේ තමයි කරන්නේ. අපි කොච්චර කිව්වත් මොනවා කිව්වත් අපි දහම දන්නවා කිව්වත් අපි පොයිට හැම පොයිටම සිල් ගන්නවා කිව්වත් අපි හොඳ බෞද්ධයෝ කියලා කිව්වත් අපි බුද්ධ දර්ශනය අදහන කට්ටිය කියලා කිව්වත් තාමත් අපි මොකද්ද කරන්නේ? අර සංසාරයත් තුළට සංසාර ගමන තුළ කරගෙන ආපු මෝඩ වැඩේම අපි තාම කරන්නේ. ඇයි? අර හරියට පින්වතුනි මේ හිල් භාජනයකින් තවත් හිල් භාජනයක් පුරවන්න හදනවා වගේ වැඩක් තමයි අපි කරන්නේ. හැබැයි කවදාවත් මේ ඇහැනම් පිර ඒ කියන්නේ පුරවල ඉවර කරන්න බෑ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාය 16 කුල බුදුරණන් වහන්සේ දේශනා කරනවා. මානේ මේ ලෝක සත්‍යය අතෘප්තයි. ඌණයි. හැමනිතරම අඩුවකින් එහෙම නැත්නම් අතෘප්ත බවකින් දීනතාවයකින් පෙළෙනවා. ඇයි? ඒ කොයිලාවෙත් හොයන මොකක් හරි මේ සතුටු වෙන්න ආශාවාදී පිණිස විඳින්න මොනවා හරි ලෝකේ හොයනවා දෙයක්. හැබැයි හම්බ වෙච්ච කෙනෙක් නැහැ. తాවකාලික සැපයක් හම්බ වෙනවා, එතන සතුටු වෙනවා. ආයෙ මොකද කරන්නේ? ඒක ගෙවිල ෂේ වෙලා ගිය පස්සේ තව එකක් හොයනවා. ඇයි අපි හිතන්නේ ලෝකේ හම්බෙන සැපේ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා. මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්නවනේ. හැබැයි ඇත්තට මමත්යෙන් මගේ කියලා අපි සංකල්ප වශයෙන්, දෘෂ්ටි වශයෙන් අපි තුල සංස්කාර වශයෙන් මෙහිම දෘෂ්ටිය සකස් වුණාට යථාර්ථය තුල එහෙම වෙච්ච කිසිම දෙයක් නැහැ. යථාර්ථය. එහෙනම් මේ සංසාර ගමනක් තුල අපිට ඔන්න ඔය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා, අනුවණකම නිසා, මෝඩකම නිසා මේ සසර තුල උපදිනවා. යාර බුදුරන් වහන්සේ දේශනා කරනවානේ දැන් මේ ලෝක සත්‍ය බුදුරන් වහන්සේ බෝධි මූලයට යන්න කලින් හැම බුදුවරු මේක හිතනවා. මේ ලෝක සත්‍යය උපජ්ජිත්වා උපදිනවා. ඊට පස්සේ ජීයේත්වා දිරනවා. ජායේත්වා ජරාවටපත් වෙනවා.
චවේතෝ අචුත වෙනවා. උපජිත ආයු උපදින. ඕක නෙවෙයි පින්වතුනි ඇත්ත කතාව. උපදිනවා ජීවිත කාලෙම මොනවා හරි දෙයක් හොයාගෙන සැපේ හොයාගෙන ආශිර්වාදයේ පිණිස එක එක දේවල් කරනවා. කසාද වඳිනවා ළමයි හදනවා ඉගෙන ගන්නවා නොයෙකුත් දේවල් කරනවා. හැබැයි මරණාසන්න වෙනකොට සතුටු වෙලා තෘප්තිමත් වෙලා ඉවරලා මැරෙන කෙනෙක් ඉන්නවා. නෑ. හැමෝම 1000කින් පිළීමකින් අසහනයකින් තමයි මැරෙන්නේ. ඇයි හේතුව? මේ තණ්හාවෙන් අපි දිනියන්නේ පින්වතුනි දුකට මිසක් සැනසීමකට නෙවෙයි. ඒක තමයි හේතුව. ඒක නිසා ඉපදෙනවා ජරාවටපත් වෙනවා දිරනවා ලෙඩ වෙනවා ආයි මරනවා ආයි උපදිනවා. කර්මානුරූප උප්පත්තියකට යනවා. ඔය අතරතුරේ දසකුසලයේ කරනවා දසකුසලයේ කරලා පංච දුෂ්චර්තේ කරලා ඇයි අපි ආශිර්වාදයේ සැපේ කියලා හොයන දේ පින්වතුනේ අපිට හැමනිතරම අපිට ඕන විදිහට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට නම් හොඳට පහසුවෙන් ලේසියෙන් ගන්න පුළුවන්. හැබැයි හැමදාම එහෙම ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට වැඩිපුර ඕන කරලා තියෙනවා. පොඩ්ඩක් හම්බුනාට මදි. තව ඕන කියලා කියනවා. ලෝකෙ දිහා බලලා තව කෙනෙක් පරදල ඉස්සරහට යනවා. ගෙවල් හදනවා, වාහන ගන්නවා, රස්සාවල් වලින් මිල මුදල් වලින් ධනෙන් බලෙන් ඔය හැමතැනින්ම අපි මොකද කරන්නේ? අපි ඉස්සරහට යන්න හදනවා තව කෙනෙක් පරයා යන්න හදනවා. ඇයි? එතකොට මොකද කරන්නේ? ඕක හොඳින් කරගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? නරකින් හරි කරගන්න හදනවා. නරකින් කරනවා කියලා කියන්නේ ප්‍රාණඝාත කරනවා, ගහනවා, බනිනවා, මිනී මරනවා, සත්ව ඝාතනය. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. ප්‍රාණඝාතය විතරක් නෙවෙයි. පරමර වංචා කරලා හරි හොරකම් කරලා හරි තමන්ගේ සැපේ පිණිස යමක් හොයාගන්න උත්සාහ කරනවා. ආස්වාද පිපාසයෙන් ආස්වාද 1000කින් සත්‍ය පිළිල. ඉතින් දස අකුසලයේ කරනවා. පංච දුෂ්චරිතය කරනවා. අන්තිමට ඒ කරපු කර්ම වලට අනුව මරණාසන්න මොහොතේ කර්ම නිමිත්ත ගත නිමිත්තක් විදියට අපි කරපු අකුසල කර්මයක් ඇදිලා ආවුති. බොහෝ දුරට එන්න තියෙන අකුසල කර්ම තමයි පිමුත්. මොකද සත්‍යය වැඩිපුරම ජීවිතය ගත කරන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්. අලෝභයෙන්, අදේශයෙන්, අමුහින් ඉන්න කාලේ බොහොම අඩුයි. එහෙනම් ජීවිතේ වැඩිපුරම කරපු දේවල් වලින් තමයි මරණාසන්න මොහොතේ ගති නිමිත්ත කර්ම නිමිත්ත විදියට ඇදිලේ. ඒ වගේ එකක් ඇදිලා આવුතින් හිතේ තිබිච්ච බරක් බිමින් තිබ්බා වගේ මෙතනින් චුත වෙච්ච ගමන් පටිසන්ධි කොහෙද? එක්ක මහා නිරේ, එක්ක പ്രേත ලෝකේ, එක්ක අසුරපායේ, එක්ක තිරිසන් අපායේ. ගැලවීමක් නැහැ. අපේ අම්මා තාත්තා අපි ආදරය කරන සාම්පුරුෂය භාර්යාව, අපේ ළමයි, අපේ නෑදෑයෝ, අපේ සේවකයෝ ඔය කවුරුවත් එන්නේ නැහැ පින්වතුනි අපිව බේරගන්න. ඔය කිසිම දෙයකට අපිව බේර ගන්න බෑ. අපි රැස් කරන ධනය, බලය ඔය කිසිම දෙයකට අපිව සතර පායෙන් ගලවන්න බෑ. සතර පායෙන් ගලවන්න පුළුවන් එකම එක දෙයකට ඒක තමයි ධර්ම අවබෝධය. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ බුද්ධ ශාසනයක වටිනාකම් තේරුම් ගන්න කියලා. බුදුරු හැමදාම පහළ වෙන්නේ නැහැනේ පින්වතුනි. තථාගතයන් වහන්සේලා ලෝකෙ පහළ වෙන කාල අති දුර්ලභ. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව සද්ධර්මයක් ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ නැහැ. සද්ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැතුව මගඵලලාභීන් බිහි වෙන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි මේක පරම දුර්ලභ එකක්. කන කැස්දා වියසිතුනේ අහස බලනවා වගේ එකක් තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබිලා ඒක අවබෝධ කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එක් වෙලාවක මේ පොළවේ මහ පොළවෙන් පස් ටිකක් නීසිකට අරගෙන කියනවා මහණෙනි මේ නීසිකේ තියෙන පස් ටිකද වැඩි මහ පොළවේ තියෙන පස් ටිකද වැඩි. වික්ෂුන් වහන්සේලා කියනවා මහ පොළවේ තියෙන පස් නීසිකේ තියෙන පස්තර එක්ක සංසන්දනය කරන්නවත් බෑ ස්වාමීන් කියලා. එහෙනම් මහණෙනි අහගන්න මේ සුගතිගාමි සත්වයෝ කියලා කියන්නේ පින්වතුනි මේ දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝක වල බ්‍රහ්ම ලෝක වල ඉන්න සත්වයෝ මේ මිනිස්සුන්ගේ මේ සත්වයන්ගෙන් නැවත සුගතියකට එන්නේ මැරලා ගිහිල්ලා නැවත සුගතියකට එන්නේ මේ නීසගේ තරම් පස් ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් මහ පොළොව තරම් පස් තරම් සත්වය පිරිසක් කොහෙද යන්නේ සතර අපායට අබුද්ධෝත්පාද කාල පින්වතුනි බොහෝමයක් යනවා සමහරට කල්ප 100 ගාණක් ගිහිල්ලා අබුද්ධෝත්පාද කාල බුදු කෙනෙක් කියලා බුද්ධ කියන වචනයක්වත් අහන්න හම්බ වෙන්නේ. ඒ වගේ කාලෙ ගිහිල්ලා සමහරට එක කල්ප 100කට එක බුදු කෙනෙක් පහළ වෙනව වෙන්න පුළුවන්. ඒ වගේ භයානක ඒ වගේ නිස්සාර සසරක් තමයි මේ තියෙන්නේ. කොච්චර කරත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර පිළිබඳව. අපි සංස්කාර රැස් කරන්නේ මොකටද පින්වත්නි? හිත කය වචනේ මුල් කරලා හිතින් කයින් වචනෙන් සංස්කාර කරනවා. මේ සංස්කාර වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැති, ෂේ වෙන්නේ නැති, ගෙවෙන්නේ නැති මම කියලා මගේ කියලා පවත්ත ගන්න පුළුවන්. හැමදාම එක විදිහට පවත්ත ගන්න පුළුවන් වෙනස් නොවන, ෂේ වෙන්නේ නැති, ගෙවෙන්නේ නැති, වෙනසෙන්නේ නැති, ජරා මරණයක් නැති සැපයක්. ජීවිතයක්, අත්බවයක්.
හැබැයි ලැබෙන්නේ මොකද්ද? ඊට ප්‍රතිවිරුද්ධ එකක්. එහෙනම් හැමදාම ඔය වැඩේ කරලා මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ වෙනස් වන තෘප්තියක්. හැම මොහොතෙම සතුටින් ඉන්න ක්‍රමයක්. හැබැයි එහෙම ඉඳපු කෙනෙකුත් නැහැ, තාමත් නැහැ, අනාගතේ පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ සංස්කාර රැස් කර මේ ලෝකයේ ඔය කිව්ව ආකාරයේ ජීවිතයක් ජාතියක් බලාපොරොත්තු වෙන එක හරියට අරටුවක් කැමති කෙනෙක් වින්වතුනි. අරටුවක් හරයක් කැමති කෙනෙක් කෙසෙල් වත්තකට ගිහිල්ලා කෙසෙල් ගහ බිම දාලා මේ කෙසෙල් ගහ පට්ටක ගහ අරටුවක් හරයක් හොයන. හම්බ වෙනවද? නෑ. ඇයි ඒ? කෙසෙල් ගහේ තියෙන පින්වතුනි පාට්ට ටිකක් විතරයි. කිසිම හරයක් වටිනාකමක් නෑ. අරටුවක් හොයන්න හම්බ වෙන්නේ නෑ. ඒ මිනිස්සයා ඒ කෙසෙල් වනේ සියලු කෙසෙල් ගස් බිම දැම්මත් අන්තිමට ඉතුරු වෙන්නේ අතෘප්තියක්, වෙහෙසක්, දාහයක්, පිළීමක්, අසහනයක්, ඉච්ඡාබංගත්වයක් විතරයි. ඔන්න ඕක තේරෙන්නේ නෑ මේ සත්‍යයට. ඇයි සත්‍යයා මේ ලෝකයේ ආශාවාද පැත්ත විතරයි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මහණෙනි මේ ලෝකේ මේ කාමයේ කියලා කියන්නේ පින්වතුනි කාම ගුණ පහක් තියෙනවනේ. ඇහැ කන නාසය දිව ශරීරය වගේ කියන්නේ ආයතන මුල් කරලා ප්‍රියමනාපෝ ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ. ඒ කියන්නේ ප්‍රියමනාපයි. හිත සතුටු කරන හිත අලවන සුළු. ඉෂ්ටයි කාන්තයි මනාපයි. මෙන්න මේ වගේ රූප පේනවා අපිට. අපි ලස්සනයි කියලා කියන්නේ අපේ හිත අලවන, හිත ඇදලා ගන්න. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්න. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ආයතන ක්‍රියාවලිය තුල. ඉතින් ඔන්න ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ආයතනික ක්‍රියාවලිය තුල ඔය ප්‍රියමනාප ඇස එහෙම නැත්නම් හිත අලවන සුළු මේ මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මත් එක්ක තියෙන මේ මෙන්න මේ ප්‍රියමනාප බව මෙන්න මේ ස්වභාවයට කියනවා කාම ගුණ කියලා. මේවට බුදුරජාණන් වහන්සේ කියන්නේ කාම ගුණ කියලා. මෙන්න මේව නිසා තමයි පිටුතර අපි රූප හොයන්නේ, ශබ්ද හොයන්නේ, ගන්ධ හොයන්නේ, රස හොයන්නේ, ස්පර්ශ හොයන්නේ. එහෙම නැත්නම් අපිට රූප බලන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සද්ධාහන අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඔය ඒවත් එක්ක තියෙන අර කාම ගුණය, ඒවායේ තියෙන ප්‍රියමනාප බව, ආස්වාදනීය ස්වභාවය, උපාදානීය ස්වභාවය. ඔන්නේ ස්වභාවය නිසා හිත නිරන්තරයෙන් මෙන්න මේ අරමුණු හොයනවා. ඇයි? ආස්වාද වශයෙන් සතුටු වෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ කාමයේ අපස්සද්දෝ කාමය. මේ කාමයේ මහණෙනි ආස්වාදේ බොහොම අල්පයි කියලා කියනවා. බහු ආදීනව බහුලයි. බහු උපායාසෝ වෙහෙස බහුලයි. බහු දුක්ඛ දුක බහුලයි කියලා දේශනා කරනවා. අල්ප ආස්වාදය. හරියට ආස්වාදයේ ග්‍රෑම් එකයි ආදීනවේ ටොන් ගානක්. හැබැයි ලෝක සත්‍යය කොච්චර මෝඩයිද කියලා කියනවනම් අපිට ලෝක සත්‍යෙට පේන්නේ මොකද්ද? අර අල්ප මාත්‍ර ආස්වාදය විතරයි. ඒ ආස්වාදයට කැමතිලා මහා දුකකට කරගහනවා. බලීස සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ දුකට කොටු වෙන්නේ කොහොමද කියලා. මේ කාමයේ සතුටු වෙන්නේ. මේ සත්‍යය කොහොමද දුකට කොටු වෙන්නේ? පිටුදින මාළුවෙක් ඉන්නෝනේ. දැන් මාළුව අල්ලන මිනිස්සෙක් මේ මාළුව අල්ලගන්න ගිහිල්ලා බිලි කොක්ක නූලක ගැට ගහලා නිකන් මුහුද වතුරට දාගෙන හිටියොත් මාළුව අල්ලන්න පුළුවන්ද? මාළුව අල්ලන්න බෑ. ඇයි මාළුව අහුවෙන්නේ නැහැ? බිලි කොක්ක ඇවිල්ලා මාළුව කන්නේ නැහැ. එහෙනම් බිලි කොක්කට පණුවෙක් හරි පාන් කෑල්ලක් හරි මාළුවට ප්‍රියමනාප දෙයක්. මාළුවාගේ හිත ඇද ගන්න දෙයක්, හිත ආස කරන දෙයක් ගන්න. එහෙම කළා දැම්මට පස්සේ මොකද කරන්නේ? මාළුව ඇවිල්ලා අරක කනවා. කාපු ගමන් මොකද කියන්නේ? මරණය හෝ මරණය සමාන දුකකට කොට වෙනවා. ඔය වගේම ඔය න්‍යායට අනුව ඔය උපමාවට අනුව සංසන්දනය කළ බැලුව තිබ්බින් ඔතන මාළුවගේ අපේ අතර වෙනසක් නැහැ. ඇයි? මාර්යා මොකද කරන්නේ? මාර්යා අවිද්‍යාව නැමැති බිලිපිත්තේ තණ්හාව නැමැති රැහනේ ජාත්‍යරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන බිලි කොක්කට හංගලා ඒක උඩින් ගැට ගහනවා ප්‍රියමනාප ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා යමක් ගැට ගන්නවා. ඕක දාගෙන ඉන්නවා සංසාරයේ නැති සාගරය තුල. ඕකේ සැරිසරනවා සත්‍යෝ අපි මොකද කරන්නේ? ඔය හැම කාලා මරණය හෝ මරණය සමාන දුකකට එහෙම නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මහා දුක්ඛනකට කොටු වෙනවා. හැබැයි ඔය මාළුවා යම් දුකකට අහු වෙනවා නම් ඒහා සමාන දුකකට අපිත් කොටු වෙනවා. මාළුවගේ අපි වෙනසක් නැහැ පිටුතුනේ. සංසාරයක් තිස්සේ කරේ ඔය වැඩේ. අපි මොකද කරන්නේ? අපි සැපේ පිණිස ආස්වාදයේ පිණිස මේ සංස්කාර රැස් කර ලෝකෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. සමහර පිරිසක් කියනවා අනේ මට මේක නැහැ.
මේක ගන්න ඕනේ කියලා මට නොලබිච්ච දේවල් ගැන පිළිපිලි අසහනෙන් ලත වී පසුතැවි. සමහර පිරිසක් ඉන්නවා සැපයි ආශාවයි සුබයි කියලා හොඳයි සාරයි වටිනවා කියලා ගොඩනගාගත්ත දේවල් හොරු පැහැරගනි රජයෙන් පැහැරගනි සුභායක උපතකින් වෙනසිලායයි කියලා බයින් සැකින් ඉන්නේ. තව පිරිසක් අනේ වෙනසුණා නැසුණා මට දුකක් වුණා මං ආශ කරපු මට ආශාවාදී සැපය කාමයේ ගෙනල්ලා දීපු අහවල් දේ අහවල් කෙනා නැති වුණා වෙනසුණා ජරා මරණයටපත් වුණා මට අහිමි වුණා කියලා හුල්ල දුක් වෙවි ඉන්නවා. ඔය තුන් જાතිය තමයි මේ ලෝකෙ. කෙනෙක් ලබන්න බලාපොරොත්තු වෙන පිළිපෙලි දුක් වෙවි ඉන්නවා. තව කෙනෙක් ලබලා ඒක නැති වෙයිද වෙනසෙයිද ඒකට කරදරයක් පීඩාවක් වෙයිද කියලා බයින් සැකෙන් ඉන්නවා. දැන් මේ දෙන්නම දුකෙන් ඉන්නේ. තව එක්කෙනෙක් එහෙම වුණාට පස්සේ ඇයි පින්වතුනි? ඇයි හටගන්න සියලු දේවල් අපි නැසෙන්නේ නැහැ, වෙනසෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, ඡේ වෙන්නේ නැහැ, ගෙවෙන්නේ නැහැ, ජරා මරණයටපත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන සියලු දේවල්. ඔය ස්වභාවයන්ටපත් වෙනකොට මොකද වෙන්නේ? අනේ නැසුණා, වෙනසුණා, මට මෙහෙම වුණා, අරහෙම වුණා, මට නැති වුණා, අහිමි වුණා කියලා හුල්ලනවා, දුක් වෙනවා. ඔය තුන්වල තමයි මේ ලෝකෙ. ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි පින්විතනේ මේ සංසාර ගමන තුල තියෙන්නේ. ඇයි මේකට එකම හේතුව තමයි පින්විතනේ මෙන්න මේ ලෝකයේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවය. පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය අනාවබෝධය. වෙන මොකක්වත් නෙවෙයි. බුදුරජාණන් ධර්මයේ පෙන්වනවා පින්විතනේ මේ සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් විද්‍යාව. විග්‍රහ කරනකොට විග්‍රහ කරන්නේ පටිච්ච සමුප්පාදේ නොදන්නාකම තමයි විද්‍යාව කියන්නේ. චතුරාර්ය සත්‍ය නොදන්නාකම තමයි විද්‍යාව කියන්නේ. චතුරාර්ය සත්‍ය දන්නාකම අවබෝධය පටිච්ච සමුප්පාදයේ සමුදය නිරෝධය උදේවැය ඥාණයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙත් පින්වතුනි විමුක්ති යුගයක් තිබ්බේ. විමුක්ති යුගයක් කියලා කියන්නේ ඒ කාලෙත් පින්වතුනි බොහෝ පිරිස් කාමභෝගී ගිහි ජීවිතයෙන් නික්මිලා කාමභෝගී ජීවිතයෙන් නික්මිලා මේ සසර ගමනේ මෙවට තමයි මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. මේ කාමයේ ඇතුලේ දුකක් තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා නොයෙකුත් ප්‍රතිපදාව නොයෙකුත් සිල්වත ඇසුරු කරමින් නිවන් මඟ විමුක්තියක් හෙව්වා. ඉතින් සමහර අය කාමභෝගී එහෙම නැත්නම් කාමාවචර භූමියෙන් මිදිලා රූපාවචර අරූපාවචර ධානය සමාධි උපදවාගෙන తాවකාලිකව කාම ලෝකෙින් මිදිලා හිටියා. හැබැයි පින්වතුනි ඒක පරම නිෂ්ඨාව නිවන නෙවෙයි. නිසා ඔය වගේ කාලයක තමයි සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි බෝධි මූලයට යන්න කලින් මම ඉස්සලා කිව්වනේ උන්වහන්සේ කල්පනා කරා මේ ලෝක සත්‍යය මේ උපදිනවා, දිරනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ආචුත වෙනවා, ආයි උපදිනවා. කවද්ද මේ ලෝක සත්‍යය මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ? නිදහස් වෙන්නේ කියලා කොහොම තමයි හිතන්න පටන් ගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වතුනි බුද්ධත්වයටපත් වෙලා තථාගතයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේට විතරකයක් එනවා. උන්වහන්සේ බෝධි මූලයේ කියන්නේ බුද්ධත්වයටපත් වෙලායි බෝධි මූලයේ ඉන්නකොට උන්වහන්සේට හිතුණා මම මේ අවබෝධ කරගත්ත ධර්මය අතකෝ භගවතෝ රහෝ ගතස්ස පටිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝදපාදේ. භාගතුන් වහන්සේට විතර්කයක් උපදිනවා අධිගතෝ කෝ මයං ධම්මෝ ගම්බීර. මම අවබෝධ කරගත්ත ධර්මය හරි ගැඹුරු. දුදස්සෝ දකින්න හරි අමාරුයි. දුරනුබෝධෝ අවබෝධ කිරීම හරි දුෂ්කරයි. සාන්තෝ මේ ධර්මය හරි ශාන්තයි. පණීතෝ ප්‍රණීතයි. අතක්ඛාවචරෝ තරකයෙන් හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි මේ ධර්මය. නිපුණෝ ධර්මයේ තුල එහෙම නැත්නම් මේ ධර්ම අවබෝධ කරන්න නිපුණ කෙනෙක්ටම තමයි මේ ධර්ම අවබෝධ කරන්න පුළුවන්. පඬිත වේදනීය. පඬිත වේදනීය කියලා කියන්නේ පිටුදේ පඬිත කියලා කියන්නේ අපි සමාජයේ කතා කරන පඬිතය නෙවෙයි. මෙතන පඬිත කියලා කියන්නේ සත්පුරුෂයා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තියෙන සත්පුරුෂයට විතරයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ආලය රාම පඬිත වේදිනිය පඬිතයන්ට විතරයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඇයි කාටද මේ ධර්ම අවබෝධ කරගන්න බැරි? බුදුරජාණන් වහන්සේට හිතුණා මේ සත්‍ය ආලය රාම. ආලය රාමෝ කියලා කියන්නේ පින්වතුනි මේ සත්‍ය මේ ආස්වාදයන්ට ඇලිලා ඉන්නේ. ආස්වාදයේ තුල බැහැගෙන ඉන්නේ. ආශාවෙන් මත් වෙලා ඉන්නේ. ආශාවෙන් ආස්වාදයෙන් සතුටු වෙනවා. ආශාවට මැරිලා ආස්වාදයෙන් සතුටු වෙලා ආස්වාදයෙන් බැහැගෙන ඉන්න මේ සත්‍යයට
මේ පටිච්ච සමුප්පාද ඉදප්පච්චිතා පටිච්ච සමුප්පාදෝ මේ ඉදප්පච්චිතා පටිච්ච සමුප්පාදය දේශනා කරලා අවබෝධ කරගන්න පුළුවන් වෙයි. දැන් බුදුරජාණන් වහන්සේට පහළ වෙච්ච මේ විතර්කේ හරිද නැද්ද පිළිතුරේ? ඇයි අද සමාජ පිළිතුරේ මේ ධර්මය නැත්නම් මේ ගැඹුරු හේතුඵල ධහම මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට සත්වයාගේ කන ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ. මිනිස්සු අහන්න කැමති නැහැ. කන හකුලවා ගන්නවා අනිත් පැත්ත හැරෙනවා. අහන්න කැමති නැහැ. කම්මැලි, උකටලි. ඇයි මේගොල්ලෝ කාමයෙන් සතුටු වෙන අය. කාමයේ ආහාර කරගෙන කාම භෝගී ජීවිතයක් ගත කරන මිනිස්සු ඉන්නේ. පංචකාම ආස්වාදය ඇර වෙනස් සැපයක් ගැන දන්නේ නැහැ. පංචකාම ආස්වාදයෙන් පරම කරගෙන ඉන්නේ. මේ ආකන නාසි දිව ශරීරයේ මුල් කරලා ලබන මේ පංචකාම ආස්වාදය සැපයක් කියලා හිතාගෙන ඒකෙම බැහැගෙන ඉන්නේ. නිවන ගැන අවබෝධයක් නැහැ. මේකෙන් මිදෙන්න ඕනේ කියලා හිත කොනකවත් අදහසක් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙකුට පින්වතුනි මේ හේතුඵල ධහම මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ආදීනව ගැන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් වේද? බෑ. ඒ කට්ටිය අහන්න කැමති වෙන්නේ නැහැ පින්වතුනි. පින්වතුනි හිතේ අහන්න කැමැත්තක් නැත්තම් සෝතං ඕදාත කන්නේ උගාගෙන මන අහන්න නැත්තම් උනන්දුවක් නැත්තම් මම මේ කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ කියන ඡන්ද 이르දිපාදේ Taman තුල නැත්තම් එහෙම නැත්තම් අදිෂ්ඨාන කියන දැඩි අදිෂ්ඨානයක් හිතේ නැත්තම් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ සතර 이르දිපාද නැත්තම් එයාට ධම්ම අවබෝධයකට යන්න බෑ. ඉතින් එහෙනම් ඒකට හේතුව තමයි පින්වත්නි මෙන්න මේ ලෝක සත්වයා කාමයන්ගෙන් තොර මිදීමක් නිදහස් වීමක් ගැන හොයන්නේ නැහැ, දන්නේ නැහැ, කැමැත්තක් නැහැ. ඉදම්පි කෝඨානං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එහෙනම් මෙන්න මේ සබ්බ සංකාර සමත සිල් සංස්කාරයන් සමතයකටපත් කරලා සබ්බූපති පටිනිස්සග්ගෝ සිල් උපදී දුක්ඛයන්ගෙන් මිදිලා නිදහස් වෙලා තණ්හක්ඛයෝ තණ්හා දුරු කරලා විරාගෝ නොඇලිලා එහෙම නැත්නම් ඇලීමෙන් වෙන් වෙලා නිරෝධෝ සිළු දුක්ඛ ස්කන්ධය නිරෝධ කළා යලි නූපදින තැනට හේතු දුරු කරලා ලබන නිවන අහංචේව කෝපන ධම්මං දේශේයම් මම දේශනා කරන්නේ මේ වගේ ධර්මයක් පරේච මේන ආජානෙයෝ. ඉතින් අනිත් අයට මේක අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා බුදුරජාණන් වහන්සේට හිතුණා මම මේක දේශනා කරන්න කියලා විහිදටපත් වේද කියලා. පින්වතුනි තථාගතයන් වහන්සේට මේ විතර්කයේ පහළුනේ පින්වතුනි උන්වහන්සේ නිකම්ම නේ උන්වහන්සේ මේ ලෝකෙ දිහා බැලුවා. ලෝක සත්‍යයේ චිත්තසංතානයේ දිහා බැලුවා. පින්වතුනි තථාගතයන් වහන්සේ පහළ වෙච්ච කාලේ පින්වතුනි මේ කාලේ වගේ නෙවෙයි. තරමක් දුරට පින්වතුනි විමුක්ති මාර්ගයක් තිබ්බා. මිනිස්සු මේ තරම් කාමයේ තුල බැහැගෙන පිරිහිලා හිටියේ නැහැ. ඒ වගේ කාලයක පින්වතුනි භාගතුන් වහන්සේට එහෙම හිතුණා. මේ කාලය ගැන කවර කතාවද? පොඩක් කල්පනා කරලා බලන්න පින්වතුනි මේ සංසාර ගමන තුල මේ ජීවිතය තුල අපිට සංසාර ගමනක් පෙර අත්දැක මතක නැහැ. ඒව ගැන දන්නේ නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ජීවිතය තුල අපි සැපය පිණිස මොනතරම් දේවල් කරලා තියෙනවද? සතුට පවත්ත ගන්න, ආස්වාදයේ පවත්ත ගන්න මොනතරම් දේවල් කරන්නද? මොනතරම් දේවල් කියන්නේ? මොනතරම් දේවල් හිතන්නේ? හැබැයි පින්වතුනි ඒ කිසිම දෙයකින් වැඩක් වුණේ නැහැ. අර කෙසෙල් වනාන්තරයකට අරටුවක් වාගෙන ගිය මිනිස්සෙට වෙච්ච වැඩේ තමයි අපිටත් වෙලා තියෙන්නේ. ඇයි? සිල් මේ සංස්කාරයන් තුළ පින්වතුනි ගන්න කිසිම හරයක් වටිනාකමක් නැහැ. නා හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ සසර ගමන තුළ අපිට මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙක පින්වතුනි මේ වගේ ධර්ම සාකච්ඡාවක් හරි කරලා මේ වගේ අවස්ථාවක මේ ලෝකෙ තියෙන යථාර්ථය මොහොතක් හරි විමසන්න අවබෝධ කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි අපි බොහොම වාසනාවන්තයි. අපි සංසාරේ අපිට මේ අවස්ථාව පින්වතුනි නිකන් ලැබිලා නැහැ. අපි සසර ගමන තුල නිවන් පිණිස යම් තාක් පින් කුසල් දහම් වල හේතුක ඵලයක්. පුණ්‍ය විපාක වශයෙන් තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. දැන් ආපදාන පාළය තුල එහෙම නැත්නම් බුද්ධ ආපදානය තුල බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා සියලුම ආර්ය උතුමයන් වහන්සේලා පින්වතුනි ආපු ගමනක් තියෙනවා. ඒ කවුරුවත් පින්වතුනි එක පාට මේ ධර්ම අවබෝධ කරගත්තේ නැහැ. ඒ හැමෝම පින්වතුනි සමහර වෙලාවට හාමුදුරු කෙනෙකුට පසේ බුදුරයන් වහන්සේ කෙනෙකුට බත් හැන්දක් පූජා කරලා වතුරු වීදුරුවක් පූජා කරලා පැන් උගුරක් පූජා කරලා
එහෙම නැත්නම් බෝධීන් වහන්සේ කෙනෙකුට වතුර ටිකක් දාලා එහෙම නැත්නම් කවුරු හරි කරන පූජාවක් මොනවා හරි පින්කමක් දැක බලාගෙන සාදුකාරයක් තියෙනවා. මේ වගේ තැනකින් තමයි පින්වතුනි අපි මේ නිවන් මඟ ආරම්භ කරන්නේ. අද මේ මොහොත දක්වා අපි ඇවිල්ලා තියෙන මේ වගේ අවස්ථාවක වෙන්න පුළුවන්. දැන් මෙතන උනත් පින්වතුනි මේ බණහන කට්ටිය අතරේ ඉන්න පුළුවන් උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියන ධම්ම අවබෝධය කරන මේ පුද්ගලයන් 4 දෙනාම ඉන්න පුළුවන්. කෙටියෙන් 4 පද ගාථාවකින් ධම්ම කිව්වට පස්සේ තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්න පුළුවන්. ඊට වඩා ටිකක් විස්තර වශයෙන් කිව්වට පස්සේ තේරුම් ගන්න පුළුවන් විපටිතඤ්ඤ පිරිසක් ඉන්න පුළුවන්. ඒ වගේම නෙය්‍ය පිරිසක් ඉන්න පුළුවන් දීර්ඝව නැවත ධර්ම ශ්‍රවණය කරන්න. දහම අහන්න ඕන විස්තර වශයෙන් තේරුම් ගන්න. ඒ වගේ පිරිසක් ඉන්න පුළුවන්. පදපරම පිරිසක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දහම අවබෝධ කරගන්න බැරි. සද්ධර්මයක් ශ්‍රවණය කරනකොට පින්වතුනි අපි නිතරම දැනගන්න ඕන. බණ අහනකොට තන්සුනාත සාදුකම් මනසිකරවත හොඳට බණ අහන්න. සෝතං ඕදාත කන් යොමාගෙන බණ අහන්න. අහන ධර්මය නුවණින් විමසන්න. එහෙම අහලා අත්තං ගන්හාති අනත්තං රිච්ඡති. දහම අහනකොට ශ්‍රවණය කරනකොට පින්වතුනි අපි අර්ථය ගන්න. අනර්ථයක් කියවෙනවා නම් ඒක පැත්තකට දාන්න. අපේ ධම්ම අවබෝධයට උපකාර වෙන ටික විතරයි අපි ගන්න. එහෙම තමයි ධර්මයේ තුල පෙන්වන්නේ. එහෙම නැති වුණොත් අපි ඔක්කොම හැමදේම එකපාරට ඇතුළට දාගත්තොත් අපේ ධම්ම අවබෝධයට හේතු වෙන ටික අපිට නැති වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට සිහියෙන් නුවණින් වෙන වැඩ කර කර බණ ඇහුවොත් මේ ධර්ම වැටෙන්නේ නැහැ. මම කලින් කිව්වා පින්විතට ධර්ම අවබෝධ කරගන්න පුළුවන් විනීවරණ මානසිකත්වයකට විතරයි. යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තේන මිද්ද විචිකිච්ඡා කාමච්ඡන්ද ව්‍යාපාද තේන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච සමාහිත සමාධිමත් හිතකට. එහෙම නැත්නම් විනීවරණ මානසිකත්වයකට තමයි ධර්ම අවබෝධ වෙන්නේ. ඒ සමාධිමත් හිතකින් තමයි ධර්ම අවබෝධ කරගන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර ඇව්වත් අවබෝධය කරා යන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් අත්තං ගන්නාති අනත්තං රිංචති. ආර්ථය ගන්නවා අනර්ථය බැහැර කරනවා. නිතරම පින්වතුනි පදය අපි මේ කතා කරන වචනය පදය ඒ ටික ඔලුවට දාගන්න එකම නෙවෙයි පින්වතුනි කරන්නේ. මේ කියන්නේ මොකද්ද? මේකෙන් ගන්න තියෙන අදහස මොකක්ද? අදහස අර්ථයට හිත තියෙනවා. පදයට හිත තියන්නේ නැහැ. වචන වලට හිත තියන්නේ නැහැ. අදහසට අර්ථයට තමයි හිත තියන්නේ. එහෙම ඇහුවොත් උනන්දුවෙන් අවංකවම තමන් තුල ගොඩනැගිච්ච අවංකවම උනන්දුවකින් බණ ඇහුවොත් ඇත්තටම මේ සසර ගමන තුල මේ ජීවිතය තුළ අපි කරන්නේ කිසිම හරයක් නැති හිස් වැඩක් නිස්සාර වැඩක් කියලා නුවණින් තේරුම් අරගෙන බණ ටික ඇහුවොත් ඇත්තටම පින්වතුනි අපිට සද්ධර්මයක් ශ්‍රවණය කරනකොට රාගක්ය දේශක්ය මෝහක්ය. ඒ කියන්නේ අපිට පින්වතුනි මේ ලෝකය ගැන තියෙන වටිනාකම මේ ලෝකයේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ස්පර්ශ ආයතන හයක ක්‍රියාවලිය තුල මේ උපදින ලෝකයේ තුල අපිට මොහොතක් පාසා අපේ සංකල්පයෙන් වශයෙන් සංකප්ප රාගෝ පුරිසස්සකාම මේ පුරුෂ සත්වයාගේ කාමය කියලා කියන්නේ පින්වතුනි සංකල්පයට සංකල්පමය වශයෙන් උපදින කාමය නැතේ කාමානියානි චිත්තානි ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්සකාම. ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකයේ අපට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයට පේනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශ ආයතන හයක ක්‍රියාවලියක් තමයි හැම මොහොතෙම තියෙන්නේ. එහෙම නැතුව මම බලනවා මම අහනවා මම විඳිනවා මම දැනගන්නවා කියලා මේ ස්කන්ධ ආයතන ක්‍රියාවලියට තොරව වෙනත් අද්භූත මමෙක් ඉඳගෙන සත්‍යයක් ඉඳගෙන මේක කරනවා විඳිනවා අහනවා හඳුර ගන්නවා දැනගන්නවා නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මානුරූපීව. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙලාවක දේශනා කරනවා චක්කුම් භික්කවේ පුරාණ කම්ම. කියන්නේ මේ සෝතම් භික්කවේ පුරාණ මිදං කම්ම. මේ දැන් අපිට මේ විපාක වශයෙන් ලැබිලා තියෙන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියලා කියන්නේ පුරාණ කර්මයක්. පෙර කර්මයක හේතුවක ඵලයක් වශයෙන් තමයි මේක ලැබිලා තියෙන්නේ. මේ ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය. ඒ කියන්නේ ඇහැ බලන්න පුළුවන් ස්වභාවයක තියෙන්න ඕන. ඇහැ බින්දිලා නැත්තම්. ඒ කියන්නේ ඇහැට ඇහි චක්කු ප්‍රසාදයට පේන ස්වභාවයක් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වර්ණ ආලෝක ඡායාවක් වැටෙන්නත් ඕන.
කනත් අහන්න පුළුවන් ශක්තිය කනට තියෙන්න ඕන. ඒ වගේම ඒ කනට ශබ්ද රූපයක් ගැටෙන්නත් ඕන. ඒ වගේ මේ ආයතන 6ටම හිමයි. මේ විදිහට අභ්‍යන්තර ආයතන 6ත් බාහිර ආයතන 6ත් සුසු මට්ටමක තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ওই දෙකම තිබුණත් තරන්නේ මෙතෙන්ට යොමු වෙච්ච මානසිකාරයක් නැත්තම්. ඒකට කියනවා තජ්ජෝ සමන්නාහාරය කියලා. තජ්ජෝ සමන්නාහාරය කියලා කියන්නේ ඒ මොහොතේ ස්පර්ශයට ප්‍රත්‍යක් ආහාරයක් ලැබෙන්න ඕන. ඒ මොහොතේ විඥාණයට ආහාරයක් ලැබෙන්න ඕන. ඒ මොහොතේ හිතට ආහාරයක් ලැබෙන්න ඕන. ඔන්නේ කියන තජ්ජෝ සමන්නාහාරයක් සිද්ධ වෙන්න ඕන. ඔන්නේ තුනේ එකතු වීම. එහෙම නැත්නම් ඒ සිද්ධිය වුණොතින් ඔතෙන්ට කියනවා චක්කුංච පටිච්ච රූපේ චුප්පජි චක්කු විඥාන තින්න සංගති පස්සෝ. අන්න පස්ස. ස්පර්ශයක් ඉපදුනා. ස්පර්ශයක් ඉපදුනා නම් අනිවාර්යෙන්ම එතන උපදින තවත් ධර්මතා කිහිපයක් තියෙනවා. ස්පර්ශයක් උපදින තැනක උපදින තවත් ධර්මතා කිහිපයක් තියෙනවා. ඒ තමයි වේදනාව. පස්ස සමුදය වේදන සමුදය. පස්ස සමුදය සංඥා සමුදය. පස්ස සමුදය සංස්කාර. එහෙම නැත්නම් චේතනා සමුදය. ওই ධර්මතා ටික අනිවාර්යෙන්ම හට ගන්නවා. ওই ධර්මතා ටික එහෙම නැත්නම් ස්පර්ශය මානසිකාරයත් ස්පර්ශයක් හට ගන්න තැනක ඔය වේදනා සංඥා සංස්කාර චේතනා උපදිනවා නම් එතන උපදින අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් සහජාත ප්‍රත්‍යයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් උපදින තවත් ධර්මතාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍ය එතන තියෙනවා, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය එතන තියෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය එතන තියෙනවා. ප්‍රත්‍ය හතරක් පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් එතන ක්‍රියාත්මක වෙනවා. ආකාර හතරකට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා මොකද්ද උපදින විඥානය. ආරමුණ දැනගන්නා වූ සිත. ආරමුණ දැනගන්නා වූ ස්වභාවය. විඥානාතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂ කර වෙන් කර දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියනවා. ආරම්මන විඥානන ලක්ෂණ චිත්ත. ආරමුණ දැනගන්නවා කියන අර්ථයෙන් හිත කියලා කියනවා. ඔන්නේ ස්වභාවයක් වතන හට ගන්න නම් පින්වතුනි ඔන්නේ හැම තැනකම ඔය හැම තැනකම උපදිනවා පින්වතුනි අන්න අපේ ආයතන 6 මුල් කරලා උපදිනවා ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා අරමුණු අපිට ස්පර්ශ වෙනවා. එහෙනම් ඔන්නේ ඔය තැනකදී අපේ හිතේ ඇති වෙනවා ඔය අරමුණ මුල් කරලා සංකප්ප රාගෝ පුරිසස්සකාම. ඒ ප්‍රියමනාප වශයෙන් ඒ ප්‍රියමනාප අරමුණ කියලා කියන්නේ කාමයේ නෙවෙයි කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. ඒ වාගේ සංකල්ප වශයෙන් ඒක ආස්වාදයි සැපයි සුබයි හොඳයි සාරයි වටිනවා කියලා සංකල්ප වශයෙන් අපි හිතනවා. විතක්ක කරනවා විචාර කරනවා මෙන්න මෙහෙම හිතනකොට සංකල්පන වශයෙන් උපදිනවා යම් කිසි ස්වභාවයක් මේකට කියනවා කාමය කියලා. මෙන්න මේ කාමය තමයි දුකට කොටු කරන්නේ. එහෙනම් මෙන්න මේ අපේ හාමුදුරනේ මේ සමා වෙන්න ඒ පොඩ්ඩක් බැයිද මේ ඇයට විග්‍රහ කරලා දෙන්න ඒ සංකල්පමීය රාගය හටගත්තු ආකාරය. දැන් හැමතැනදීම අපි අහලා තියෙන ඔබ වහන්සේ කිව්වා වගේ සංකල්පමීය රාගයක් තමයි මේ සත්වයා තුළ හටගන්නේ. ඒ සංකල්පය පොදු සංකල්පයක් නෙමෙයිනේ. ඒ සංකල්පය ඒ සත්වයාට මෙතන ඉන්න මනුෂ්‍ය සත්වයාට විවිධ මනුෂ්‍යයාගේ එයාට සාපේක්ෂයි. එතකොට මේ දැන් ඔය ඔබ වහන්සේ දැන් චූටි යම් කිසි තැනකට ගැඹුරු තැනකට තල්ලු කරගෙන ආවා මේ පිරිස. දැන් මේ පිරිසට පහදලා දුන්නොත් හොඳයිනේ මේ පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් මම දන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නා වූ මේ සලායතනික අධ්‍යක්ීම් ලබන මේ සත්වයා යම් කිසි සංකල්පමීය රාග බැම්මකට ගැට ගැහෙනවා කියන එක තමයි මම හිතන්නේ මේ විග්‍රහ කරගෙන ඉන්නේ. හැබැයි එහෙම සංකල්පමීය රාග බැම්මකට මේ සත්වයා හසු උනේ කුමන පදනම නිසාද? ඒ කොහේ සිටද මේ සංකල්පමීය රාගය උට පැන නැගුණේ? ඇයි මට රාග සංකල්පයක් එනකොට ඒ සිද්ධාන්තයම බලන තව පුද්ගලයෙකුට ද්වේෂ සංකල්පයක් ආවේ ඇයි? එතකොට මෙන්න මේ සලායතනික එහෙම නැත්නම් මේ කියන්නා වූ සයවිද ආයතනික අධ්‍යක්ීම ලබන මේ සත්වයා මේ විවිධ වූ සංකල්පමීය රාගය නේද මේ සත්වයාව සසරට බැඳ තැබීමට හේතු පාදක වූයේ. එහෙනම් බාහිරේ නොතිබුණු සංකල්පමයෙන්ම ගොඩ නගා ගත්තා වූ රාගයකට
මා ගොදුරු වූයේ කෙසේද කියන එක පොඩ්ඩක් පහදලා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම රොෂාන් සෝමරත්න කියලා කෙනෙක් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ අපිට චුට්ටක් ඔබ වහන්සේ ගැඹුරු තැනට පත්වෙච්ච අපිට ඒ කතාව පටන් ගත්ත තැන පොඩ්ඩක් හිමීට ඔබ වහන්සේට කාරුණිකව ආදරෙන් ඉල්ලනවා. අපිට ඒක එකින් එක මේ විඥානයත් එක්ක ස්පර්ශය ඇති වෙන ආකාරය පිළිබඳව නාම රූප ධර්මයන් පිළිබඳව ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට ගොඩක් පිං. අතුන පින්වත් මහත්තයා අතුන තියෙන නාම රූප විඥාන ක්‍රියාවලියක් තමයි. හරිද? ඔය වෙන දෙයක් උතන හටගන්නේ නැහැ. ඔය උතනට තමයි සත්‍යා කොටු වෙන්නේ සහ සත්‍යා දුකට අහු වෙන්නේ. හරිද? දැන් මෙහෙමනේ මම විස්තර කරා දැන් කාමයේ දැන් හැමෝටම එක හැමදේම එක විදිහට ප්‍රේමනාප නැහැනේ. සමහර කට්ටියට දැන් අපි ගත්තට පස්සේ ඌරිට කුණු ගොඩක් ප්‍රේමනාපයි. අසුචි ගොඩක් ප්‍රේමනාපයි. හැබැයි මිනිස්සෙක්ට එහෙම නැහැනේ. නේද? ඇයි එහෙම ප්‍රේමනාප වුනේ? ඒකට මහත්ය ගොඩාක් හේතු බලපාන. දැන් ඒකට විපාක ස්වභාවයක් බලපාන. හරිද? කෙනෙක්ගේ විපාක ස්වභාවය බලපාන. අනිත් එක තමයි එයා ඇසුරු කරගෙන ආපු ආශ්‍රව ධර්මයන්ගේ නානත්වයක් බලපාන. හරිද? අන්න වැදගත් පොයින්ට් එකක් ඉස්මතු වුණා. මම විශ්වාස කරනවා බුද්ධ දේශනාව අනුව නම් බුද්ධ දේශනාවේ විග්‍රහ වන්නේ ස්වාමීන් වහන්සේ ආශ්‍රවය තුලිනුයි මේ සත්‍ය අවිද්‍යාවගත වන්නේ කියලා. ඒතර ආශ්‍රවය යනු මෙතන ඉන්න 16 දෙනාගේ ආශ්‍රව එකිනෙකාට සාපේක්ෂයි. මේ ඉස්සෙල්ලා කතා කරපු අර කවුද ඉස්සෙල්ලා කතා කරපු අපේ කවුද අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් රොෂාන් නේද? ක්‍රිෂාන්ත. රොෂාන්. මෙතනදී මම දැන් හාමුදුරුවන්ට යම්කිසි බාධා කිරීමක් කළා රොෂාන්ට පහදලා දෙන්නම්. රොෂාන් මේ පුද්ගලයාට සෑම මොහොතකදීම මේ ලෝකයක් ඔයා මේ ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ ආදී විෂයන් විඳින්නේ රොෂාන් ඉන්නේ සෑම මොහොතකදීම මේ රොෂාන් මේ විඳින රූප ශබ්ද ගන්ධ රසයන් තුල පවතින්නේ පරමාර්ථ ධර්මයේ තුල තථාගත ධර්මයේ තුල නාම රූප ලෝකයක් තමයි රොෂාන් අත්විඳින්නේ. මෙන්න මේ නාම රූප ලෝකයේ තුල තමයි රොෂාන් මේ සත්වයා සසරට බැඳුනේ මේ නාම රූප ලෝකයේ ක්‍රියාකාරීත්වය තුලින්. ඒ ක්‍රියාකාරීත්වය තුල තිබුණා රොෂාන් යම්කිසි වංචනික රැවටිලිකාර ස්වභාවයක්. ඒ රැවටිලිකාර ස්වභාවය නොදකින තාක්කල් රොෂාන් මෙතන ඉන්න සියලුම දෙනා මම ලෝකයක් අත්දකිනවා මම ශබ්දයක් විඳිනවා කියන රැවටීමට බඳුන් වුණා. ඒ රැවටීම තුල තමයි රොෂාන් තිබුණේ අර සංකල්පමීය රාගය. ඒක අද පහදලා දෙන්න අපහසු වෙයි. අපි ඒක වෙනම දවසක chart එකක් අරගෙනම රොෂාන්ට කොහොමද ඇසට රූපයක් හම්බ වෙන්නේ? කොහොමද රොෂාන් රැවටුනේ? ඒ රැවටීමෙන් මිදෙන්නේ කෙසේද? ඒ රැවටුණු ස්වභාවයට ගොදුරු වුණු සංකල්පය කොතනින්ද ඉස්මතු වූයේ? ඒ ටික තමයි මේ අද සමාජයේ විග්‍රහ නොවන්නේ. එහෙම නැතිනම් මේ සූත්‍රයක් අරගෙන එක දිගටම අපිට වචන හම්බ වෙනවා රොෂාන්. හැබැයි මේකේ ප්‍රැක්ටිකලි මොකක්ද මේ ටෙක්නික් එක? මොකක්ද මේ මෙකනිසම් එක මේ අභ්‍යන්තරයේ සිදුුනේ කියලා රොෂාන් කොතනකදීවත් හිස්මතුනේ නැහැ මෙතෙක් කාලෙකට. ඒක නිසා අද අපිට රොෂාන් අද අපිට කාලේ මදි වෙන්න පුළුවන් අපේ මේ විකසිත සියපත් පිරිස රොෂාන්ට හොයාගන්න පුළුවන් මේ චාමිනී අම්මා කියලා මේ ප්‍රංශයේ ඉන්න අම්මා කෙනෙක් තියෙනවා YouTube නාලිකාවක්. ඒ YouTube නාලිකාව රොෂාන් නිකමට පොඩි පරිශීලනයක් කරොත් රොෂාන්ට පේනවා අපේ උපසටහන් එක්කම උත්තර මහත්තයා විග්‍රහ කරලා තියෙනවා විශේෂයෙන්ම මේ සංකල්පය ඇහෙනවද? ඇහෙනවා. මේ සංකල්පමීය රාගය මේ සත්වයා තුළ ජනිත වුණු ආකාරය අපි රූප සටහන් වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒකට අපිට විවිධ සූත්‍ර අපි අරගෙන තියෙනවා රොෂාන්. මේ සූත්‍රයෙන් ප්‍රධානම සූත්‍රය තමයි මහා නිදාන සූත්‍රය. ඊට පස්සේ මදු පින්ඩික සූත්‍රය ආදී සූත්‍ර. ඒවා අපි අකුරෙන් අකුරට
වචනෙන් වචනයට ගලපමින් කොහොමද මේ සත්වයා මේ විශේෂයෙන්ම මේ රාගයට ගොදුරු වුනේ? එහෙම නැත්නම් තෘෂ්ණාව හටගත්තු විදිය, තණ්හාය uppajjamana uppajjati කියන එක අපි මනසේ විග්‍රහ කරලා තියෙනවා කොහොමද? එතනදී මේ ගැඹුරු කරුණ වලට ඊමට ප්‍රථම අපි සරලව අපේ ධර්ම සාකච්ඡාව තුළ අපි විග්‍රහ කරලා තියෙනවා කුමක්ද මේ කය, සවිඥානික කය. එහෙම නැත්නම් මේ ලෝකයේ අත්විඳේ සත්වෙක්ද, මමද, රොෂාන් කියන පුද්ගලයාද අත්විඳේ සවිඥානික කයක්ද යන්න පිළිබඳ අපි විග්‍රහ කරලා තිබුණා අපේ සූත්‍ර සාකච්ඡා තුළ. ඒක නිසා මම විශ්වාස කරනවා මේ පිරිසට අද මේ අපේ ස්වාමින් වහන්සේ යම් තැනකට තල්ලු කරගෙන ආවා අපි කොහොමද මේ ගැඹුරු ධහමට ඇතුල් විය යුත්තේ කියලා. නමුත් අපිට මේ නාම රූප ක්‍රියාවලිය විශේෂයෙන්ම මේ සංකල්පමීය රාගය හටගත්තු ආකාරය අපිට විග්‍රහ කරනවා නම් ඒකට අපි වෙනමම අර කියනවා වූ මහා නිදාන සූත්‍රයේ මදුපිණ්ඩික වගේ සූත්‍ර අරගෙන ඕන විග්‍රහ කරලා දෙන්න රොෂාන්. එච්චරටම ගැඹුරුයි මේ තථාගත ධර්මයේ ඔය කොටස. මේ කොටස අවබෝධ කරගන්න පුළුවන් නම් රොෂාන් ඔයාට මට අපි දෙන්නාම අර කියපු බුදුන් වහන්සේ විග්‍රහ කරපු කෙනෙකුට බාහිරෙන් නොපෙනෙන ප්‍රඥාවෙන් අවදි ගත යුතු කොටස මේ අවබෝධ කර ගැනීමට යම් සම්දිස්ථානයකට පැමිණියා කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා රොෂාන් ආපු ප්‍රශ්නේ හරි වැදගත්. ඒ වගේ ප්‍රශ්න තමයි අපිට ඕන අපිට කියලා දෙන්න කොහොමද මේ සංකල්පමීය රාගය හටගත්තේ කියලා. බොහොම ස්තුතියි උපුල් මහත්තයා. ගොඩක් පිං. පැහැදිලි නෑ උපුල් මහත්තයා. මම සිංහල භාෂාවෙන් ශාන්ත ප්‍රායෝගිකව පහදලා දෙන්න ඕන රොෂාන්. ඉතින් අපි එතනට යමු මේ සංකල්පමේ දෙතමනියම අපට අපැදිලිද? හෙලෝ. ඔව් දැන් පැහැදිලිද? අපැදිලිද ජාමිනියම? දැන් හරි උපුල් මහත්තයා දැන් හරි. මම හිතනවා රොෂාන්ට අපි රොෂාන් ඒ වගේ ප්‍රශ්න තමයි අපිට අවශ්‍ය. මම අහන්සේ අද හෙලෝ. ඔව් සරතය. අපිට ඇහෙන්නේ පැහැදිලි නෑ. සමහර උපුල් මහත්තයා මග ඉන්න නිසාද දන්නේ නැහැ අපිට පැහැදිලි නෑ. හරි ඒක නිසා අපි ඉන්න ජාමිනි අම්මා. එතකොට දැන් ඇහෙනවා ජාමිනි අම්මා? දැන් හොඳයි කියලා හිතනවා. මම හිතනවා ජාමිනි අම්මා අපි අර මේ අලුතෙන් ආපු රොෂාන්ල වගේ පිරිසත් එක්කම අපි විශේෂයෙන්ම මේ සංකල්පමීය රාගය මේ වචන වලට සීමා නොවි මේ කොහෙද මෙයා හැංගිලා හිටියේ සංකල්පය හැංගිලා ඉඳලා මතුනේ කොතනින්ද මොන අවස්ථාවේදීද මතු වෙන්නේ මේ පසුබිම් හදන්නේ කවුද එවන්නක් අපි පහදා දෙන්න ඕන ජාමිනි අම්මා. එහෙම අනිවාර්යෙන් ඒ ආකාරයකට පහදලා දුන්නොත් යාමිනි අම්මා මේ අයට මේක මේ සියුම් කරුණ ග්‍රහණය කරගන්න හැකි වෙන්නේ. එහෙම නැත්නම් තවත් නිකන් අර මේ වචන කීපයක් අපි හසුරුවා කියලා මේකට මේ සාකච්ඡාවේ තියෙන වැදගත්කමක් වෙන්නේ නැහැ. ඒක නිසා චාමිනි අම්මට පුළුවන් නම් මේ අලුතෙන් සම්බන්ධ වුණු අය ඔක්කොටම අපේ ලින්ක් එක ඇරලා ඊට පස්සේ අද අපිට අර මම පොඩ්ඩකට අර මේ එළියට යන නිසා මට අද ගොඩක් මේ අපිට මේ පැය දෙකට වැඩි සාකච්ඡා කිරීමේ අපහසුතාවයක් පවතිනවා. අපි ඊළඟ ඉරිදා හරි බදාදා හරි මේ ඒ රොෂාන් මතු කරපු වැදගත් කරුණ පිළිබඳ අපි සාකච්ඡා කරමු කියලා මට හිතෙනවා සරත් අයියා. එහෙම හොඳයි නේද? එහෙම මම සාකච්ඡාවක් ලෑස්ති කරන්නම් උපුල් මහත්මයා. මේ මං හිතනවා අපිට සෝපිතාම්දුරන්ගෙන් අපි යමක් අද අපිට ග්‍රහණය වුණා කියලා නේද? මේක නිසා චාමිනියන් මේ
ඒක අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණා බද්දේකරත්ත සූත්‍රය. අද මට සමා වෙන්න ඕන මේ බද්දේකරත්ත සූත්‍රය මදි මේ පැය කාලක් මදි බද්දේකරත්ත සූත්‍රය කතා කරන්න. මොකද බද්දේකරත්ත සූත්‍ර 4ක් තියෙනවා චාමිනී අම්මා. කච්චායන බද්දේකරත්ත සූත්‍රය, බද්දේකරත්ත සූත්‍රය, ආනන්ද බද්දේක සත්‍ර සූත්‍රය කියලා සූත්‍ර කීපයක්. මේ සූත්‍ර කීපයෙන් චාමිනී අම්මා අපි ඒ හැම සූත්‍රයකින්ම එකම කරුණක් තමයි මේ ඉස්මතු කරලා දෙන්නේ. හැබැයි එහෙම ඉස්මතු කරලා දුන්නට අපි එක සූත්‍රයක් අරගෙන ඒක අපි සාකච්ඡා කරමු කියන එක තමයි මම මේ විශ්වාස කරන්නේ. එහෙම කරොත් හොඳයි කියලා. ඒක නිසා මේ අපි අද බද්දේකරත්ත සූත්‍රය කතා කරන එක චුට්ටක් පසුවට තියලා චාමිනී අම්මා මේ අපි සෝපිත ස්වාමීන් වහන්සේටම මේ අවසන් කොටස මේ ඉතුරු පැය කාලත් අවසන් කරන්න දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. එහෙම හොඳයි නේද? එහෙම හොඳයි පුල් මහත්මයා. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි මේ ගැඹුරු කාරණාවකට යොමු කිරීම තව පොඩ්ඩක් පසකලා ඔබ වහන්සේ දැන් ඔය කතා කරගෙන ආපු ඒ ධර්මයේ ගැඹුරට අවතීර්ණ වන ආකාරය තව පොඩ්ඩක් පහදලා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මේකේ මෙතන ඔක්කොම ඉන්නේ පරණ කට්ටියද? අලුත් කට්ටියක් තියෙනවනේ. පරණ අයත් ඉන්නවා. හරිද? අලුත් අය. හොඳට තේරුම් ගන්න. හරිද? මේ දහම මම කලිනුත් කියලා තියෙනවා මේක ගංගාවක් වගේ. මේකට බහින තොටු පොළවල් තියෙනවා. හරිද? අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා. හරිද? ඒක නිසා දැන් අපි මේ දහම විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ තථාගතයන් වහන්සේ මේ දහම විග්‍රහ කරලා තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්තම තමයි. චතුරාර්ය සත්‍යම තමයි, පටිච්ච සමුප්පාදයම තමයි. එක තැනක ලෝකේ ස්කන්ධ පරියායකට දාලා දේශනා කරලා. හරිද? තව තැනකදී ආයතන 12කට දාලා දේශනා කරලා තියෙනවා. අර ටිකම ආයතන පරියායෙන් දේශනා කරනවා. තව තැනක අට්ඨාරස මනෝප විචාර. එහෙම නැත්නම් හිත හැසිරෙන තැන් 18කට දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තවත් වෙලාවක සතර මහා ධාතු විදියට දේශනා කරනවා. දැන් උදාහරණයක් විදියට සතර සතිපට්ඨාන ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ 4 තැනකට දාලා මේ 4 තැන සිහිය පිහිටුවලා නිදහස් වෙන ක්‍රමවේදයක් දේශනා කරලා තිනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන. මේ කායානුපස්සනාව කියන්නේ රූපස්කන්ධය මුල් කරලා අනිච්ච දුක්ඛ අනාත්ත වඩලා අවබෝධය තුළින් නිදහස් වෙන ක්‍රමවේදය. වේදනානුපස්සනාව කියන්නේ විඳීම මුල් කරලා. සංඥාවට අනුපස්සනාවක් නැත්තේ වේදනාවත් එක්කම සංඥාව උපදින නිසා. ඒ දෙක එකට සම්බන්ධ නිසා තමයි සංඥාවට වෙනම අනුපස්සනාවක් දාලා නැත්තේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව තුළ තියෙන චේතන සංස්කාර ස්වභාවය. ඊට පස්සේ ඒකේ විඥානය ගැන කතා කරනවා. ධම්මානුපස්සනාව තුළ ඔය සීලූම ධර්මතාවයන් පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි දැන් මෙහෙමනේ. දැන් මෙතන ඉන්න පිරිස මම දන්නේ නැහැ. මෙතන ඉන්න පිරිස සමහර වෙලාවට ත්‍රිපිටකය හොඳට කියවලා පාලි එහෙම දන්න කට්ටියක් තියෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ ඉන්න කට්ටිය ගොඩාක් කට්ටියට ලොකු දැනුමක් නැහැ අතරම සූත්‍ර පිළිබඳව. පාලි පිළිබඳව එහෙම ලොකු දැනුමක් නැහැ. මේ ඉන්න පිරිස ඉන්නවා. එහෙම ඉන්නවනම් ගොඩක් හොඳයි, ලේසි. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිතරම බණක් කියනකොට ධර්ම දේශනා කරනකොට ඒ ජනපද කියන්නේ ඒ කෙනාට ඒ පිරිස විවහාර කරන සරල විදියට මේ ධර්ම පෙන්නලා දෙන්න කියන. මොකද කෙනෙකුට අවබෝධ කරගන්න පහසු විදියට අපි මේක කියන්න ඕනේ. හරිද? දැන් මම මේ සංකල්ප රාගය ගැන කතා කරන්න පටන් ගත්තේ මෙතන මේ අර කාමයේ පිළිබඳ ආදීනව පෙන්වන්න ඕන කියන තැනට මොල් කරලා තමයි මම ඉතින් ඒක ගෙනියන්න හැදුවේ. මොකද අපි දැන් ඒක අර නාම රූප විඥාන කියන තැනින් විග්‍රහ කරන්න ඕන නිසා ඒක අපි ඇත්තකින් තියෙනවා. මම හිතන්නේ සාකච්ඡාවත් අටට ඉවර වෙනවා. ඉතින් මම හිතන්නේ පරණ කට්ටිය අලුත් කට්ටියත් පරණ කට්ටියත් ඉන්නවා නම් මේ විකසිත සියපත් කියන මේ කල්යාණ මිත්‍ර එකමුතු මේ දහම සාකච්ඡා කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. යම්කිසි මෙච්චර කාලයක් මම හිතන්නේ දැන් මම හිතන්නේ උල් මහත්තයා කිව්ව මට මතක හැටියට
YouTube එකේ ධර්මදේශනා 100කට වැඩි තියෙනවා කියලා කිව්වා මේ සාකච්ඡාවන්. ඉතින් ඒවා ඒ කියන්නේ ඒ යම්කිසි ආකාරයකට පිළිවෙලකට නෙවෙයි ඇත්තේ. ඉතින් ඒක නිසා මේ සාකච්ඡා ටිකක් බලලා හොඳම වැඩේ තමයි මේ යන ක්‍රමවේදයට ඒ සාකච්ඡා ටිකක් බලලා ඒක පූර්ව සෝදානමක් තියෙනවනේ. ඉතින් ඒක නිසා එතනින් එහාට මේක මේ තවදුරට වැඩිපුර කරගෙන යනවා නම් හොඳයි. එතනින් එහාට ඉතින් මූලික ධර්ම අවබෝධයත් මේ මූලික ධර්ම අවබෝධය තුළින් හේතුඵල ධර්මයේ පිළිබඳව ඒ කියන්නේ ආදීනව පැත්ත මම ටිකක් ධර්ම විග්‍රහ කරනවා ටිකක් වෙනස් සමහරලාට මේ ක්‍රමවේදෙ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි පොඩි කාලයක් වෙන් කරගෙන පුළුවන් නම් ඉතින් මේ පැත්තත් කතා කරගෙන යමු. වැඩිපුර කාලයක් වැඩිපුර මේ සාකච්ඡා ප්‍රමාණයක් මම හිතන්නේ යන ඒ කියන්නේ දැන් මේක දැන් අපි මේක අහගෙන එන ක්‍රමවේදයක් ඇතිවෙනකොට මේක වඩාගෙන එන ක්‍රමවේදයක් ඒකට ගැලපෙන විදිහට මොකද දැන් අතරමඟදී අපි වෙන න්‍යායයකට බහින්න ගියොත් ඉතින් තමයිට නොගැලපෙනවා වගේ තේරෙන්න පුළුවන් තමයිට වෙන පැත්තකට යන්න පුළුවන්. ඉතින් එතකොට මේ සාකච්ඡාවේ අර පිළිවෙලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටික එහෙම කරගෙන යන්න ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඉවර වෙනකම් මම දන්නේ කීයටද ඉවර වෙන්නේ කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න විග්‍රහ කරලා දෙන්න. ප්‍රශ්න යොමු කරන්න ස්වාමීන් වහන්සේ අද කතා කරපු පරියාය තුල ඉඳගෙන වෙනත් දෙයක් හෝ ඒවා කමන්නේ මොනවා හරි ධර්ම සම්බන්ධ දෙයක් තමන්ගේ ජීවිතේ නිවැරදි පැත්තට ප්‍රතිපදාවට හදාගන්න මොනවා හරි දන්න විදිහට කියලා දෙන්න මොනවා හරි දෙයක් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේ මිස් ස්වාමීන් වහන්සේ අවසරයි මේ විඥානය කියන එක එක තැනදී එක එක විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඔබ වහන්සේගේ අදහස විඥානය කියන එකයි සවිඥානය කියන එකයි ටිකක් පැහැදිලි කරලා දෙන්න. මෙහෙම වෙනවා. දැන් විඥානය කියලා කියන්නේ විඥානය කියලා වෙන ඒ කියන්නේ හිතෙන් වෙන් වෙච්ච වෙන දෙයක් නැහැ. හරිද? හිතටම කියන හිතේම ස්වභාවයකට. හිත එක එක විදිහට ක්‍රියා කරනවානේ. ඒ හිත ක්‍රියා කරන විදිය අනුව දීපු නමක් තමයි විඥානය කියලා කියන්නේ. දැන් විඥානය කියන එක සාරිපුත්ත හාමුදුරුවෝ විග්‍රහ කරන්නේ විඥානාති තිකෝ වික්‍රේ තස්මා විඥානන්ති උච්චති. ඒ කියන්නේ දැන් මෙහෙමනේ විඥාන උපදින තැන් හයක් තියෙනවා. ඒ තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය මුල් කරගෙන තමයි විඥානය හටගන්නේ. ඒක හරියට පෙන්නනවා. කියන්නේ විඥාන හයක් නැහැ. හොඳේ. දැන් හිතන්න එපා මේ විඥාන හයක් තැන් හයක එහෙම තියෙනව නෙවෙයි. හරිද? චක්කු විඥානය හට ගන්න මොහොතේ සෝත විඥානය හටගන්නේ නේ. මොකද තජ්ජෝ සමන්නාහාරයකින් තමයි ඒ මොහොතේ ලැබෙන ආහාරයෙන් තමයි විඥානය උපදින්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් සෝත විඥානය ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අදාළ ඉන්ද්‍රියට අදාළව විඥානය උපදිනවා කිව්වොත් හරිනේ. ඇසට නම් ඇසට අදාළව චක්කු විඥානය. එහෙම කිව්වොත් හරිනේ. ඒ ආයතනය මුල් කරගෙන තමයි විඥානය හටගන්නේ. විඥානය කියන්නේ ආරම්භන දැනගන්න ස්වභාවය. චක්කු විඥාණයට සද්ද අරමුණ හඳුර ගන්න බෑ දැනගන්න බෑ රූප ආරම්මන දැනගන්න ස්වභාවයට තමයි චක්කු විඥාන කියන්නේ. දැන් අපිට රූපයක් දැනගන්නවා කියන එකේ සද්දයක් දැනගන්නවා කියන එකේ වෙනසක් තේරෙන්න ඕනේ ඕන කෙනෙකුට. එහෙමයි. ඒකට ඒ වෙන් කරලා විශේෂ කරලා දැනගන්නේ විඥාන. පැහැදිලිද? පැහැදිලි. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං කියලා විග්‍රහ කරපු දෙයක් තියෙනවා. ආරමුණ විඥානනය කරනවා. අරමුණ වෙන් කරලා විශේෂ කරලා දැනගන්න ඒ චිත්තයට. එතකොට අරකම තමයි මෙතනත් කිව්වේ. පැහැදිලිද? ඒ ස්වභාවය නිසා තමයි විඥානය කියලා කියන්නේ. ඇත්තටම මේ දැන් මේ අයට හරි පැහැදිලි වෙන්න ඕන නේද අපේ ස්වාමීන් වහන්සේ? සිත අරමුණු කරා යොමු වීම තුල කරන සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය තමයි වෙන්කොට පෙන්වීම විඥානය. ඒ කියන්නේ විඥානාරය මෙහෙමයි. හිතක් කියනවා හිතක් කොයිලාවෙත් තියෙනවා ඒ හිත පිටින් පිට අරමුණු දැනගන්නව නෙවෙයි. හොඳේ. මේක ඇවිල්ලා තජ්ජ උප්පජ්ජති. තජ්ජං නිරුද්ධති. ඒ කියන්නේ එතන ආහාරයෙන් හේතුන් නිසා හට ගන්නවා. එතන හේතු නිරෝධයෙන් ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? තැන් හයක විඥාන හයක් හිත හයක් තියෙනව නෙවෙයි. ඔය කෙනෙකුට හිතෙන්න පුළුවන් හිතක් කිව්වට පස්සේ කොහේ හරි තියෙනවා. ඒක තමයි මේ මොහොතින් මොහොත අරමුණු දැනගන්නේ කියලා එහෙම අදහසක් එන්න පුළුවන්. එහෙම නැහැ. විඥානය කියන එක හිත කියන එක පටිච්ච සමුප්පන්නයි.
අபிසංකතයි, අபிසංචේතනයි, චේතිතයි. සංස්කරණය වෙච්ච එක, සකස් වෙන එකක් තියෙනවා. හටගන්න එකක් තියෙනවා. විඥාණයට ආසන්නම හේතුව තමයි නාම රූපය. පැහැදිලිද? විඥාණයට තියෙන ආසන්න එකම හේතුව නෙමෙයි, ආසන්නම හේතුව තමයි නාම රූපය. ඉතින් අපි මේක මේ මල්ලිකාම්මා අපි මෙතර දවසක් කතා කරේ විඥානය යන ප්‍රත්‍ය ධර්මයක්. විඥානය තව ප්‍රත්‍යයකින් හටගන්න එකක්. විඥාණයට ප්‍රත්‍ය වන්නේ කුමක්ද? මේ මල්ලිකා විඥාණයට ප්‍රත්‍ය කුමක්ද? නාම රූප. නාම රූපය. එහෙනම් විඥානයක් ගැන කතා කරන්න බෑ. නුඹට නාම රූපය ප්‍රත්‍ය කොටගෙන තමයි විඥානය නැමැති ඵලය හැම වෙලාවෙම හටගන්නේ. විඥානය අර අපි කතා කරපු බටකොටු මිටි දෙක. එහෙම නැත්නම් අපි කතා කරපු නලකලාප සූත්‍රයේ අනුව විඥානයක් පැවතිය හැකිද නාම රූපයකින් තොරව? බැහැ. එහෙනම් විඥානයක් හටගන්න නාම රූප ක්‍රියාවලියේ මෙහෙව්වේ කවුද? මානසිකාරය. සවිඥානික කයක් තුල තමයි සියල්ල සිද්ධ වෙන්නේ. අපි කිව්වේ නැද්ද හැම මොහොතකදීම නාම රූපේ මෙහෙයුම්කාරය වන්නේ කවුරු කියලාද? පස්ස මානසිකාරය කියලා. එතන මේ පස්ස මානසිකාරයගේ මෙහෙවීම තුල නොවේද සෑම මොහොතකදීම මේ විඥානයක් හටගත්තේ? නැද්ද උද? ඔව්. පස්සයත් මානසිකාරයගේ මෙහෙවීම නැති තාක්කල් කිසිම වෙලාවක නාම රූපයක් හටගන්නේ නැහැ. නාම රූපයක් හටගත්තේ නැත්නම් විඥානයක් හටගන්නේද? නැහැ. විඥානයක් හටගන්නේ. එහෙනම් නාම රූප විඥාණයට හේතු වෙනවා. විඥාණයට නාම රූප හේතු වෙනවාද කියන එකත් වෙනවා නේද? ඒක වෙන කතාවක් නේ. දැන් අපේ ප්‍රශ්නේ උනේ විඥානය යන කුමක්ද කියන එකනේ මේ මල්ලිකා අහපු ප්‍රශ්නේ. විඥානය නාම රූපේ ප්‍රත්‍යයෙන් හටගත්තු ප්‍රත්‍ය ධර්මයක්. විඥානය ප්‍රත්‍ය ධර්මයක්. ඒ ප්‍රත්‍ය ධර්මයේ අර අපිට තියෙන අනවබෝධය තුල නැවත විඥානයකට බැස ගන්න එක වෙනම කතාවක්. අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය තව කතාවක්. අපිට දැන් මේ වෙලාවේ අපිට දැනගන්න ඕන කුමක්ද? මේ වෙලාවේ අපි අවබෝධකට ගත යුත්තේ අන් කිසිවක් නොව විඥාණයට ප්‍රත්‍ය වූ ඒ කුමක්ද? ඒ විඥානයේ ප්‍රත්‍ය වූයේ නාම රූපේ නම් නාම රූපේ පිරිසිඳ නොදකිනාතුරු විඥානය කුමක්ද අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. නාම රූපේ හටගන්නේ සලආයතනික අධ්‍යක්ීමක් තුලින්. සලආයතනික අධ්‍යක්ීම යනු ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ ආදී සය වැදෑරුම් ආයතනික අධ්‍යක්ීම තුල හටගන්නා නාම රූපයෙන් හේතු කොටගෙන තමයි විඥානයේ නැමැති ඵලය හටගත්තේ. ඒ විඥානයේ ඵලයට කිව්වා අපි ඇස ඇසුරු කරගන්න එකට චක්කු විඥානේ, සෝත විඥානේ ආදී විඥාන හය. පැහැදිලිද? පැහැදිලි. හරි. එතකොට විඥානයේ මායාවක් කියලානේ හැඳින්වෙන්නේ. මායාවට වැටෙන්නේ ඒක එවෙලෙම මායාවක් වගේ දිස් වෙන නිසානේ. මේක මේ ඇති දෙයක් නෑ විඥානය කියලානේ. ආයතන හයේ ක්‍රියාකාරීත්වයෙන්ම තමයි. ඇහෙන්නේ මේ ඕපන් කරලා තියෙනවා. මියුට් වෙලා උපුල් මහත්තයා. පොඩ්ඩක් ඉන්න මල්ලිකා. හරි. මොකද? මියුට් වෙලා. ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැතුව ගියා දැන් ඇහෙනවා උපුල් මහත්තයා. එතකොට මම හිතනවා මල්ලිකා අහපු ප්‍රශ්නෙට මල්ලිකාට අපේ පරණ කෙනෙක් නිසා ඒක මේ පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලි උපුල් මහත්තයා මට අවශ්‍යතාවය තිබුණේ අර විඥානය දැන් එක එක තැන එක එක විදිහට විග්‍රහ කරනවානේ. ස්වාමීන් වහන්සේගේ අදහස මොකක්ද කියන එක දැනගන්න තමයි මට උවමනාව තිබුණේ. හොඳයි. චාමිනී අම්මා එහෙමයි උපුල් මහත්තයා. චාමිනී අම්මා මට අද අර මං කිව්වේ පොඩි හදිස්සි වැඩකට ඉදලා තියෙන නිසා චාමිනී අම්මා එහෙනම් අදට සාකච්ඡාව මේ නතර කරන්න. මේ
අපි එමනම් අපේ අලුත් කට්ටියටත් අවශ්‍ය කරන මොන හරි දෙයක් තියෙනවා නම් ප්‍රශ්න කිරීමක් තියෙනවා නම් ඒක අවශ්‍යරහට ඒක ගෙනියන්න තාමනෙන්න. එහෙම නැතිනම් මේ අපි තව දවසකට මේක යොමු කරමු. තව ගැටලු එහෙම තියෙනවද කාට හරි? ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙ දියුණු කරාමද සප්ත බොජ්ජංග වැඩෙන්නේ? ඔව් මිස්. උන්ට මෙහෙමයි තියෙන්නේ. දැන් සතර සතිපට්ඨානෙ වඩනවා කියන එක ඇතුළේ වැඩෙන්නේ සත්ත බොජ්ජංග තමයි. සත්ත බොජ්ජංග වඩනවා කියන්නේ ඉන්ද්‍රිය සංවරය වෙනවා. හෙලෝ. හරිද? හරි ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ. ඔක පෙන්වන්නේ මිස් මෙහෙමයි. දැන් අපි බොජ්ජංග වෙනම වඩනවා සතර සතිපට්ඨානෙ වෙනම වඩනවා. එතකොට මේ ඉන්ද්‍රිය සංවර භාවනාව වෙනම වඩනවා ත්‍රිවිධ සුචරිතය වෙනම වඩනවා කියන එකක් නැහැ. හරිද? අර සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා කියන්නේ මේ තුර වැඩෙන්නේ සත්ත බොජ්ජංග ධර්මව තමයි. දැන් ඒක විග්‍රහ කරන්න ඕන. ඒ කියන්නේ ඒක විග්‍රහ කරලා දෙන්න පුළුවන් වෙනම. ඒකට ලොකු කාලයක් යනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයේ සංවර කරගන්නවා. රාගයට, දේශයට, මෝහයට, ඇලීමට, ගැටීමට, මුලාවට හේතු නොවන ආකාරයට. මොකද්ද? පෙනීම, ඇහිම, දැනීම, දැනගැනීම කියන මේ ආයතන ක්‍රියාවලිය ඇලීමට, ගැටීමට, මුලාවට හේතු නොවන විදියට පරිහරණය කරනවා නම් එතන ඉන්ද්‍රිය සංවරයක් වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවර භාවනාව කියලා කියන්නේ. ඒක කරන හැටි වෙනම විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර භාවනාවත් එක්කම තමයි සත්බොජ්ජංග වැඩෙන සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඒ ක්‍රියාවලිය වැඩෙනකොට එයාගේ හිතත් වචනයත් කයත් සංවර වෙනවා. ඒක වෙනම කරන්න ඕනේ නේ. ඔක ධර්මයේ පෙන්වන්නේ එකක් වඩනකොට තුනක් වැඩෙනවා. තුනක් වඩනකොට හතක් වැඩෙනවා. හතක් වඩනකොට හතරක් වැඩෙනවා. තේරුණාද? ඔය ටික වැඩෙනකොට નિરાයාසයෙන් අපිට සාක්ෂාත් වෙන දෙයක් තමයි විද්‍යාව විමුක්තිය. විද්‍යාව කියලා කියන්නේ අවබෝධය, යථා ස්වභාවය පිළිබඳ අවබෝධය. විමුක්තිය කියන්නේ දුකෙන් නිදහස් වීම. පැහැදිලිද? එතකොට බොජ්ජංග ධර්මත් ඕක තුලම තමයි වැඩෙන්නේ. භාවනාවක් වඩනකොටද ස්වාමීන් වහන්සේ භාවනාව කියන්න ඕන මෙහිමයි. භාවනාව කියන එක වාඩි වෙලාම කරන එකක් නෙවෙයි. තිත්තං චරන් නිසින්නවා. හතර ඉරියව්වෙම භාවනා කරන්න පුළුවන්. පැහැදිලිද? අපිට භාවනාවක් කරන්න අපිට මේ ලෝකයේ පිළිබඳ යථා ස්වභාවය පිළිබඳ ධම්මස පහල වෙලා තියෙනවා. ලෝකය කියලා කියන්නේ මෙන්න මේ වගේ අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ස්වභාවයක් කියලා අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ අඩුම තරමේ සෝතාපන්න මාර්ගයටවත් ආපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් භාවනාවක් කරන්න බෑනේ. භාවනාව කියන්නේ ලැබපු අවබෝධය වඩන එකට තමයි භාවනාව කියන්නේ. හරියටම හරි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ලැබපු අවබෝධය ධම්මස යෝනිසෝ මනසිකාරය. පුහුණු කරන එක යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධය ප්‍රඥාව වඩන එකට තමයි භාවනාව කියන්නේ. ඒකට අපි ධම දැකලා තියෙනවා. ලෝකේ යථා ස්වභාවය වෙන්නේ මේකයි කියලා ඒ ධම්මස පහළ වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නැති කරගන්න ඕනේ. ඔව් අවිද්‍යාව නැති කරගන්න එක තමයි ප්‍රතිපදාවෙන් වෙන්නේ. හැබැයි අවිද්‍යාව නැති වෙන්නේ විද්‍යාව තුලින්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. අපි මෙච්චර කාලයක් දුක දැකලා තිබ්බේ නෑනේ. එහෙනම් ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය තුලින් අපි සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන අවශ්‍ය දුක දකින්න. අපි දන්න දුක නෙවෙයි එතනින් එහාට ගිහිපෝ නොදන්න දුක. හරිද? මම මේ කෙටියෙන් ඔකට උත්තර දෙන්නේ. ඒ දුක දැක්කට පස්සේ දුක උපදින්නේ කොතනද කියන එක වැටහෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන්. සියලු දුකට මුල චන්දරාගේ තණ්හාව කියන එක විද්‍යාව කියන ප්‍රඥාවට තේරෙන්න පටන් ගන්නවා. ඒක දැක්කට පස්සේ එහෙනම් මේ තණ්හාව චන්දරාගේ දුකට මුල සමුදය මේක දුරු වුණා නම් මේ දුකෙන් නිදහස් නේද කියන අවබෝධයටපත් වෙනවා. ඕක තමයි විද්‍යාව කියන්නේ. හරියට ආලෝකයේ අඳුරයි වගේ. ආලෝකයෙන් වෙන්නේ අඳුර දුරු වෙන එක. ආලෝකයේ ප්‍රඥාවට. ප්‍රඥාලෝකයේ විද්‍යාලෝකයේ අවිද්‍යාව අඳුර දුරු වෙන. දෙක එකට තියෙන්නේ නැහැ. පැහැදිලිද? ආලෝකයේ වැඩි වෙන්න අඳුර අඩු වෙනවා අඩු වෙලා යනවා. ආලෝකයේ අඩු වෙන්න අඳුර වැඩි වෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන්. මේ න්‍යායම තමයි මෙතනක් තියෙන්නේ. ඔය ඇත්ත තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මේ ලෝකේ තියෙන වටිනාකම මේ ලෝකෙට ඇලෙන්න බැඳෙන්න අපේ හිත යොමු වෙන ගති ස්වභාවය දුර වෙන්නේ. ඒකට තමයි මේ පටිච්චසමුප්පාද හේතුඵල ධර්මයේ
චතුරාර්ය සත්‍ය බොජ්ජංග කියලා බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයකට පෙන්වපු මේ ධර්ම ප්‍රඥප්තිය තියෙනවා. ඒවා තුලින් අපි මේ ලෝකයේ තේරුම් ගන්නවා. එහෙම නැතු මේ ලෝකයේ වෙනම තියෙනවා, එහෙම ස්කන්ධ ටික වෙනම තියෙනවා, ආයතන ටික වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. එහෙම එකක් නැහැ. ওই ටිකම තමයි ලෝකෙ කියලා කියන්නේ. ওই ටිකම තමයි දුක කියලා කියන්නේ. ඔතෙන්ට බැඳෙන්නේ, ඔතෙන්ට අහු වෙන්නේ, ඔතෙන්ට මුලා වෙන්නේ ඇයිද කියන එක අපි තේරුම් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට අර ඇසෙන් වේදනාවක් ඒ කියන්නේ සම්පස්සයක් ඇති වෙනකොට සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා ඒ සාගත සිතුවිලි එනවනේ. එතකොට කෙලස් බර පුද්ගලයෝ මෝහයෙන් ඒක ආල ගන්නවා. එතකොට රහතන් වහන්සේලා විඥාණයෙන් ඒක මේ ඇති කර ගන්නවා නේද? ඒ කියන්නේ ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? දැන් අර ඇසෙන් අපි වේදනාව සම්පස්සේ ඒ කියන්නේ වෙනකොට අපි ඒක සෝමනස්ස කියන්නේ සැප විදියටත් දුක් විදියටත් උපේක්ෂා සහගත විදියටත් අපි ඒක අල්ල ගන්නවනේ. එතකොට කෙලස් බර පුද්ගලයන් ඒ උපේක්ෂා සහගත සිතුවිල්ල අල්ලගන්නේ මෝහයෙන් නේද? රහත් තුමන් ඒ කියන්නේ මෙහෙමනේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට මේක බුදුරජාණන් වහන්සේ කිව්ව නිසාම නෙවෙයි අපිත් කල්පනා කරලා බැලුවට පස්සේ අපිට රාගයක් ඇති වෙන්නේ ඇයි කියලා පස්සේ මම කිව්ව ඉස්සෙල්ලාත් කිව්වා අපිට හැකනනාසි දේශාරීරි මනස කියන ආයතනට ප්‍රේමනාප රූප අරමුණු වෙනවනේ. ඒ කියන්නේ හිත අලවන සුළු ඒවා. ඒ වෙනකොට අපේ ස්වභාවයක් තියෙනව නේද? ඒක කියන්නේ ඒකත් එක්ක සතුටු වෙනවා. සතුටින් පිළිගන්නවා. සතුටින් බාර ගන්නවා. ඒක විඳින්න කැමැත්තක් ඇති කරගන්නවා. ඒකට කියනවා අයනිසෝ මනසිකාරය. ඒකේ යථා ස්වභාවය විමසන්නේ නැහැ. මේකෙන් දුකකට කොටු වෙනවා කියලා තේරුම් ගන්නේ නැහැ. එතකොට අන්න සුබ නිමිත්ත අයනිසෝ මනසිකාරය කිරීම නිසා නූපන් රාගයේ උපදිනවා, උපන් රාගයේ වැඩෙනවා කියලා පුරාණාත දේශනා කරනවා. සුබයි කියලා ගන්නව නිමිත්ත අපි. අර ප්‍රියමනාප සැපයක් විදිහට එන අරමුණ ඒක පෙන්නගෙන එන්නේ ඇත්තටම යථාර්ථවාදී මේ ඇත්තටම මේ හොඳ සැපයක් නෙවෙයි ගෙනල්ලා දෙන්නේ. හැබැයි සැපයක් වගේ ධනවන ස්වභාවයක් අරමුණේ තියෙනවා. එහෙනම් අන්න ඒකට චන්දරාගෙන් බැඳිලා ඒකෙන් සතුටු වෙවි සතුටින් බාර අරගෙන ඒකම වින්දනය කර කර ඒක පවත්වන්න ඕනේ කියලා සංස්කාරයන් රැස් කරන්න පටන් ගත්තට පස්සේ නූපන් රාගය උපදිනවා, උපන් රාගය වැඩෙනවා. පැහැදිලිද? ඊටසේ පටිඝ නිමිති අයනිසෝ මනසිකාරය කරනවා. ඒ කියන්නේ නූපන් ගැටීම, නූපන් තරහව උපදින විදිහට, උපන් තරහව වැඩෙන විදිහට විමසනවා. කවුරු හරි ඇවිල්ලා බනිනවා. කවුරුවත් දැනුම් අහන්න කැමති නෑනේ. නෑ ඒක පටිඝ නිමිත්තක්. නෑ එයාට ඒක අප්‍රියමනාපයි. පරුස වචන වලින් එයාට නිඳා කරනවා, අපහාස කරනවා, බනිනවා. මෙයා මොකද කරන්නේ? මේකත් එක්ක මේක මට බැන්න නේද කියලා අර තියෙන තරහ වැඩි වෙන විදිහට හිතනවා. විතර්ක කරනවා. එතකොට අයනිසෝ මනසිකාරය කරනවා. එතකොට මොකද වෙන්නේ? නෝපන් පටිඝ මේ දේශයේ උපදින උපන් දේශය වැඩෙන්න පටන් ගන්නවා. පටිඝ නිමිත්ත අයනිසෝ මනසිකාරය කරනවා. කියන්නේ ගැටීම පහ වෙන විදිහට, දුර වෙන විදිහට නෙවෙයි. වැඩි වෙන විදිහට. ඒතර කෙනෙක් අපි හිතමු කෙනෙක් එයාට මෙත් වඩනවා මේ මොහොතේ මෛත්‍රී කරනවා. මොනවා හරි විදිහකට හිතලා තමන්ගේ හිතේ තරහක් ඉපදුනා නම්, ද්වේෂයක් ඉපදුනා නම් ඒක දුර වෙන විදිහට. එයාගෙන තරහක් තිබ්බනම් ඒක පහ වෙන විදිහට අපි විමසනවා. හිතනවා නම් එතකොට මොකද වෙන්නේ? අන්න එතනදී එයාගේ උපන් දේශයක් තියෙනවා නම් ඒක දුර වෙලා යනවා. උපන් දේශ උපදින්නේ නැහැ. පැහැදිලිද? එතනින් එහාට තමයි මේ උපේක්ෂාව තියෙන්නේ. උපේක්ෂාව තුළ අවිද්‍යාව සහගතව මුලා වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සුබ නිමිත්ත කෙරෙහි තියෙන රාගය දුරු කරන්න, පටිඝ නිමිති කෙරෙහි තියෙන ද්වේෂය දුරු වෙන්න ඕන, උපේක්ෂාව තුළ තියෙන අවිද්‍යාව සහගත ස්වභාවය දුරු කරන්න කියලා. පැහැදිලිද මේ? ඒකට දැන් අපිට සාමාන්‍යයෙන් ඔය අරමුණ ඔය ස්වභාවයන් තුනම එනවනේ. ওই තුනම එනකොට අපි අහුවෙන තැන් ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පැහැදිලිද? දැන් එතකොට ස්වාමීන් වහන්සේ රහත්තුන් වහන්සේලා ඒක විඥාණයෙන් අවබෝධ කරගන්න. එහෙමද? රහතන් වහන්සේ ප්‍රඥාව පූර්ණේ කරලානේ. රහතන් වහන්සේට 아무තෙන් අවබෝධ කරන්න කියලා දෙයක් නැහැ. අවබෝධ කරලා ඉවරයි. අවබෝධ කරමින් කෙලෙස් දුරු කරන්නේ සීක කෙනා. සීක කෙනා කියන්නේ සෝතාපන්න මාර්ගයේ ඉඳන් අරිහත් මාර්ගය දක්වා ඉන්න කෙනා. එයා තමයි මග වඩනවා කියලා. කියන්නේ එයා හික්මෙනවා තාම. හික්මලා ඉවර නැහැ. ඒකයි යාට සීක කියලා කියන්නේ. හික්මෙමි අනුපූර්ව ක්‍රමයකට හික්මෙවි යනවා. රහතන් වහන්සේ හික්මලා ඉවරයි. රහතන් වහන්සේට කියන්නේ අසීක කියලා. පැහැදිලිද?
අමුතුවෙන් ප්‍රඥාවෙන් දැකලා දුරු කරන්න රාගයක්, දේශයක්, මෝහයක් රහතන් වහන්සේට නැහැ. උන්වහන්සේ ඉන්නේ පිහිටි, ඒ කියන්නේ උන්වහන්සේ ඉන්නේ විතරාගීව විදේශය, ඒ කියන්නේ විතරාගී බව තුල පිහිටලා. ඒ කියන්නේ අවබෝධයෙන් විතරාගී බවට එන්න නැහැ. පැමිණෙන්න නැහැ. ඒක විතරාගී බව තුලම තමයි ඉන්නේ. වේද දෝෂී බව තුලම තමයි ඉන්නේ. රාගෙන් වෙන් වෙලාම, දේශයෙන් මිදිලම, මෝහෙන් මිදිලම තමයි. මිදුණු බව තුල තමයි උන්වහන්සේලා විහරණය කරන්නේ. කටයුතු කරන්නේ. රහතන් වහන්සේ. එතකොට ධම්මස පහළ වෙච්ච හික්මෙන්න යන ප්‍රතිපදාව තුල ඉන්න ශ්‍රාවකයා තමයි ඔය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් හික්මේ. භාවනාව තුලින්. ඉන්ද්‍රිය සංවර භාවනාව තුලින් ඊට පස්සේ නොයෙකුත් ආකාරයෙන් දේශනා කර සතිපට්ඨානය තුලින් මේ හැම ක්‍රමවේදයකින්ම හික්මෙන්නේ ඒකේ. අපි නිතරම බලන්න ඕන අපි මේ ධහම වඩනකොට, ධහමක් ශ්‍රවණය කරනකොට, එහෙම නැත්නම් ධහමක් මෙනෙහි කරනකොට, ධහම කියවනකොට අපි බලන්න ඕන අපිට මේ ලෝකයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව, මම මගේ කියලා කියන අනවබෝධය, සත්පුද්ගල ස්වභාවය, දෘෂ්ටිය, සත්පුද්ගල හැඟීම, එහෙම නැත්නම් ලෝකෙට තියෙන වටිනාකම, ඇලීම, බැඳීම වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් මේ නිවන් මාර්ග කියලා කියන්නේ මෙන්න මේ 11 ගින්නෙන් මැදින ප්‍රතිපදාව. එහෙනම් අපිට විමසන්න අපිට තේරෙන්න ඕන අපි නිදහස් වෙනවා කියන්නේ. අපිට ලෝකයේ කෙරෙහි තියෙන වටිනාකම, ලෝකයේ හොඳයි සාරයි වටිනවා සැපයි සුබයි මම්මගේ කියලා තියෙන වැරදි විපල්යාසය, විපරිත දෘෂ්ටිය, විපරිත හැඟීම, විපරිත අදහස දුරු වෙනවද අඩු වෙනවද? ඒක අඩු වෙන්න අපි තුල නිවීම, සැනසීම ලැබෙනවා කියලාත් අපිට තේරෙන්න ඕන. මොකද පින්වතුනි දැන් අපි මේක මේ නිවන් මාර්ග කියලා හොයන්නේ තව තවත් ගිනි ගන්න ප්‍රතිපදාවක් නෙවෙයිනේ. අපිට නොලැබිච්ච සැනසීම, උද්ගලයකට විඳින්න සැනසීමක් නෙවෙයි, නිදහස් වෙන ප්‍රතිපදාවක්ද කියලා අපි තුලින්ම විමසලා බලන්න ඕනේ. එතකොට අපිට තේරෙන මේ භාවනාවේ ප්‍රයෝජනයක් තියෙනවා. පැහැදිලිද? සතර ඉරියව්වෙන් මේ භාවනාව කරන්නේ. එහෙම. ස්වාමින් වහන්සේ අද කාලේ ඉක්ම ගිහින් නිසා අපි අද අවසන් කරමු සාකච්ඡාව. අපි නැවතත් මුණ ගැසෙනවා මේ බදාදා දිනේදී. ඊට කලින් අපිට දිනයක් සකසා ගන්න පුළුවන් වුණොත් මේ අලුත් කණ්ඩායම වෙනුවෙන් අපි ඔබ වහන්සේට දැනුම් දෙනවා ස්වාමින් වහන්සේ. එහෙනම් අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව අවසන් කරමු. වරුණ සල්ගාදු මහත්මයා පුණ්‍යානුමෝදනාව ඉන් අනතුරුව සිදු කරන්න. සාදු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ බහුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං ඒ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. සාදු සාදු සාදු. වරුණ මහත්මයා. ස්වාමීනි අම්මා මේ තෙරුවන් සරණයි මේ ධර්ම මණ්ඩපේ ඉන්න සියලු දෙනාටම. අද මම හිතන්නේ අපේ අලුත් කණ්ඩායමකුත් ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්, පරණ කණ්ඩායමක් ඉන්නවා පොඩි ප්‍රමාණයක්. ඉතින් අපේ සෝපිතා හඳුරුත් මේ ධර්ම මණ්ඩපේට වැඩලා මේ අපිට ලබා දුන්න මේ ආලෝකය, කියන්නේ ලොකුම ආලෝකයක් අපිට උන්වහන්සේ වැඩම කරලා තියෙන එක. මොකද මම හිතන්නේ අපේ සාකච්ඡාව සම්පූර්ණ වෙනවා කියලා හැඟීමක් අපිට එනවා. ඉතින් මේ ඒකින්ද මම හිතන්නේ අපේ පුල් මහත්තයත් අද හදිසි ගමනකට යෙදිලා තියෙන නිසා එතුමා මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් විතර වෙලාසින් අවසන් කරන්නට අපිට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න රටේකුත් තියෙන නිසා. ඉතින් අද එතුමා අපිට ඉක්මනින් සමුදුන්නා. ඉතින් සෝපිතා හඳුරු අපිට වැඩලා මේ කලින් දවසෙත් සාකච්ඡාවේදීත් සෑහෙන වටිනා කියන කාරණා ටිකක් අපිට පෙළ ගැස්වලා හරි පිළිවෙලට ඒක දේශනා කරා. ඉතින් අපිට සෑහෙන වැටහීමක් එතනදී ආවා. අදත් එහෙමයි. ඉතින් උන්වහන්සේගේ වැඩීම අපිට මෙතන වැඩලා මේ තියෙන ආලෝකය බොහොම වටිනවා. ඉතින්
ඉස්සලාම මම ප්‍රාර්ථනා කරනවා අපේ ධර්ම මණ්ඩපයේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් සෝබිත හඳුනන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් ඉක්මනින්ම මේ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ බෝධියකින් මේ අවබෝධ තුලින් නිවනින් නිවි යාමට හැකියාව සහ ඒ සියල්ල ලැබේවා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. ඒ සඳහා අවශ්‍ය ආශය බලය ප්‍රඥාව සියලු දේවල් ඒකම අපේ පුල් මහත්තයාත් අද සාකච්ඡාවෙන් දැන් ඉක්මලා හිටියට එතුමාත් සෑහෙන උත්සාහයක් ගන්නවා අපි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල කොහොම හරි එතුමා හොයාගත්තේ ගවේෂණය කරපු ධර්ම කාරණාත් එක්ක අවු කරගෙන අපිව ගමනක් එක්කරන් යන්නට. ඉතින් එතුමාටත් ඒ කරන සත්භාවයේ කාරණා වෙනුවෙන් එතුමාට මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිවිනින් නිවි යාමට හේතු වේවා වාසනාව වේවා කියලා අපි සියලු දෙනා මම හිතන්නේ අපි බදාදත් නැවත හමු වෙනවා. ඉතින් දිගටම අපේ සෝබිත හඳුන්ගේ පැමිණීම වැඩමවීම අපිට පුළුවන් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මම හිතන්නේ උන්වහන්සේ ඉස්සෙල් සාකච්ඡාවේදී කිව්වා මේක කාලයක් ආපු මේ සාකච්ඡාවට ඉතින් ඒකේ ක්‍රමවේදේ න්‍යාය වෙනස් කරන්න බෑ ඕනේ නැහැ උන්වහන්සේ වැඩවීම තුල කියලා. මම හිතන්නේ උන්වහන්සේගේ සාකච්ඡා ටිකක් අහගෙන ඉන්නකොට ඒ කියන කරුණු අහගෙන ඉන්නකොට උන්වහන්සේ පුල් මහත්තයා අපිට කියලා දෙන කාරණාත් සියල්ල එක හා සමානයි ගැලපෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් මම හිතනවා උන්වහන්සේත් එක්ක අපිට දීර්ඝ ගමනක් පුල් මහත්තයා වගේම යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි සියලු දෙනාටම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තවත් තර වෙලා මේ ඉක්මනින්ම මේ අපි පිපාසෙන් සොයන මේ අවබෝධය ලබා ගැනීමට විද්‍යාවට පැමිණීමට සියලු දෙනාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සාදු සාදු.